අයිබෝවන් සුබෝදෑසනක්. ඇවතුම් පැවතුම් නිවැරදි කර ගැනීම ඔස්සේ ජීවිතයට නිරෝගී සුව සතුට උදා කර දීමේ බලාපොරොත්තුවෙන් අදත් ජීවිතාර්ථ මේ විදිහට ඔබට ලං කර දෙන්න සූදානම්. ඒ වෙනුවෙන් අද අපි ආරාධනා කරා මීගොඩ ආයුර්වේද රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුගීශ්වර ජයකොඩි මහත්මයාට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔස්සේ ජීවිතයට නිරෝගීකම පැහැදිලි කරගන්නටත් මේ බෝ නොවන රෝග අතරේදී ඔබට වඩා බලපෑම් එල්ල කරන රෝගී තත්ත්වයක් පිළිබඳවත් අද අපි අවධානය යොමු කරගන්න සූදානම්. අයිබෝවන් වෛද්‍යතුමනි. අයිබෝවන්. අපි මුලින්ම නිරෝගීකම සෞඛ්‍ය සම්පන්න ජීවිතය පිළිබඳව ආයුර්වේදයේ කරන පැහැදිලි කිරීමත් එක්ක මේ කතාව පටන් ගන්න සූදානම්. ඔව් නිසා ඇත්තටම දැන් අපි අද කතා කරන මාතෘකාවට සම්බන්ධව විශේෂයෙන්ම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රෝග වලට ප්‍රතිකාර කරනට වඩා මේ නිවාරණය සම්බන්ධව. ඒ හින්දා මම පොඩි හැඳින්වීමක් කරන්නම් මේ ආයුර්වේදය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. මොකද දැන් ඔබ ගොඩක් අය දැන් බටහිර වෛද්‍ය විද්‍යාව ගැන දැනගත්තට මේක ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන ගැන හොඳ පුළුල් දැනුමක් නැති නිසා මම කෙටි හැඳින්වීමක් කරන්නම්. මොකද ඉදිරියට මම පැහැදිලි කිරීම දේවල් වලට ඒක පහසුවක් වෙන හින්දා මම කෙටියෙන් කියන්නම් මේ ආයුර්වේද කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ මේක දර්ශනීය මත ගොඩනැගුණු වෛද්‍ය විද්‍යාවක්. මේක ප්‍රධාන වශයෙන්ම මේ ත්‍රිදෝෂවාදයක් ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ වාත පිත්ත කප කියන ත්‍රිදෝෂවාදය. ඒ වගේම සප්ත ධාතු පදාර්ථ ගැන කතා කරනවා. ඒ කියන්නේ රස ධාතුව, රක්ත ධාතුව, මාංශ ධාතුව, මේදස් ධාතුව, අස්ථි ධාතුව, මජ්ජ ධාතුව, ශුක්‍ර ධාතුව කියලා මේ සප්ත ධාතු පදාර්ථයක් මත ගොඩනැගිලා තියෙන වෛද්‍ය ක්‍රමයක්. දැන් ඇත්තටම මම මෙහෙම කොට ඔබට තේරෙන්නේ නැහැ. මම කෙටි උදාහරණයක් කියන්නම්. දැන් මේ වාත පිත්ත කප කියන එක මොකක්ද කියලා ගත්තාම අපි වාත දෝෂය ගමුකෝ. දැන් මේ වාත දෝෂය ගත්තාම අපේ ඇඟේ ඉරියව් පවත්වන්න. ඒ කියන්නේ අපි හුස්ම ගන්න පවා මේ වාතයේ දෝෂෙකින්ද. එතකොට මේ අතපය වැඩ කරන්නේ මල මුත්‍ර පහ කරන්නේ මේ අන්නේ වගේ හැම දෙයකටම උපකාර වෙන්නේ මේ වාත දෝෂ කියන එක. ඒ වගේම තමයි පිත දෝෂය. පිත දෝෂය ගත්තොත් අපේ ආහාර ජීර්ණය සම්පූර්ණ අපේ ඇඟේ උෂ්ණත්වය පවත්වා ගන්න ආහාරනේ ජීර්ණය කිරීමට අන්නේ වගේ අර උෂ්ණත්වය පවත්වා ගන්න තමයි මේ පිත දෝෂය ඕන වෙන්නේ. මේක මේ දිග මම මේ කෙටියෙන් කිව්වට මේක ලොකු දර්ශනයක් මත ගොඩනැගුණු දෙයක්. ඒ වගේම තමයි මේ වාත දෝෂයත් කප දෝෂයත් ඒ වගේමයි පිත දෝෂය. දැන් අර සප්ත ධාතු පදාර්ථයක් ගැන කිව්වේ මේක අපි දැන් අපි ජීවිය ආහාර ගන්නවනේ. මේ ආහාර ගත්තට පස්සේ මේ එකින් එක ආහාර ජීර්ණයටපත් වෙනවා. ඉස්සෙල්ලම අපි ආහාර ගත්තට පස්සේ අපි ඒක මුලින්ම රස ධාතු තමයිපත් වෙන්නේ. ඊට පස්සේ රස ධාතුව රක්ත ධාතුව බාටපත් වෙනවා. මාංශ ධාතුව, මේදස් ධාතුව, මජ්ජා ධාතුව, අස්ථි අన్ని විතර එකින් එකට පරිපචන වෙලා යන්නේ මෙන්න මේ සප්ත ධාතු පදාර්ථ වලින්. ඒ නිසා මේ දර්ශනීය මත ගොඩනැගුණු අපි මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යටතේ මේ හැම රෝගයකටම වගේ විශාල මේ පළල් පුරුල් ප්‍රතිකාර පද්ධතිය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක මේ ප්‍රධාන දේ අපි මේ අද තියෙන සමාජ තත්ත්වය අනුව බලන් ඉන්න ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රෝගන් කොහොමද වළක්ව ගන්න කියන එක සම්බන්ධව. රෝග ඇතිවීමට වඩා වැදගත් වෙන්නේ වළක්වා ගැනීම. අන්න ඒ ඔස්සේ මේ පැහැදිලි කර දෙනකොට අද අපි ඔබට වඩා බලපෑම් එල්ල කරන රෝගී තත්වයකට අවධානය යොමු කරන්න සූදානම්. වෛද්‍යතුමනි දැන් මේ කොවිඩ් වෛරස් තත්වය පිළිබඳව කතා බහ කරනකොට ඒ ඔස්සේ මියගිය ගණන අනුව වැඩි ප්‍රතිශතයක් තියෙන බෝ නොවන රෝගීන් මේ කාරණාව තුළ වැඩි බලපෑමකට ලක් වෙලා තියෙනවා. ඒ ඔස්සේ බලපෑම් එල්ල කරන රෝගී තත්වයක් තමයි කොලෙස්ටරෝල් කියලා කියන්නේ. අපි කැමති අද මේ කොලෙස්ටරෝල් නිසා පීඩාවට පත්ව ඉන්න කෙනෙක් නම් ඔබ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඔස්සේදී ඔබට ඒ වඩා පහසුව සුවය ඇති කර දෙන්න වගේම ඒ තත්ත්වය ඇති නොවෙන්න වැළකෙන නම් මොනවද කරන්න ඕනේ කියන කාරණා පිළිබඳවත් දැනුවත් කරන්න. වෛද්‍යතුමනි අපි මුලින්ම පැහැදිලි කරගනිමු මොකක්ද මේ කොලෙස්ටරෝල් කියලා කියන්නේ? ඉන්න සමහෙමයි. කොලෙස්ටරෝල් කිව්වහම අපේ ගොඩාක් අය හරි බය වෙන දෙයක්. නමුත් ඇත්තටම කොලෙස්ටරෝල් කිව්වම මේකට කිසිම බය විය දෙයක් නෙමෙයි. ඇත්තටම අපේ ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් මේ කොලෙස්ටරෝල් කියලා කියන්නේ. මේක ආයුර්වේද විදිහට අපි හඳුන්වන්නේ තෛල පදාර්ථයක් කියලා. එතකොට මේක මේ භයානක තත්ත්වය වෙන්නේ මේ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය එහෙම නැත්නම් තෛල පදාර්ථ ප්‍රමාණය වැඩි වුණොත් තමයි. එහෙම නැත්නම් මේක අපිට අත්‍යවශ්‍ය දෙයක්.
මොකද අපේ ජීවන රටාව පවත්වාගෙන යන්න ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි මේ කොලෙස්ටරෝල් කියලා කියන්නේ. එතකොට අපි මම ඉදිරියට මම කතා කරන්නම් දැන් මේ හැම කෙනෙක්ම දැන් බලන් ඉන්න අය දැන් ගොඩක් පුරුදු වචනේ කොලෙස්ටරෝල් කියන එක. අපි ආයුර්වේදයේ කතා කරන්නේ තෛල පදාර්ථ කියලා. එතකොට මේ මම කොලෙස්ටරෝල් කියන වචනේ පාවිච්චි කරනවා මොකද දෙකම එකයි. අර තෛල පදාර්ථ කියන එකම තමයි මේ කොලෙස්ටරෝල් කියලා කියන්නේ. ඒ නිසා ඔබට මේ තේරුම් ගන්න පහසු නිසා මම හුරු වචන නිසා කොලෙස්ටරෝල් කියලා කියන්නම්. මේක මේ සිරුරේ අපේ රුධිර සිරුර ප්‍රමාණය ඕනට වඩා වැඩි වුණාට පස්සේ තමයි මේක කොලෙස්ටරෝල් තත්ත්වයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ තෛල පදාර්ථ වැඩිවීම කියලා කියන්නේ. මේක භයානක රෝග තත්ත්වයකට යන්න පුළුවන්. හේතුව දැන් මේ රෝගී අපේ ආයුර්වේද විදිහට මේ විදිහට කොලෙස්ටරෝල් වැඩිවීමෙන් ඇතිවන රෝග තත්ත්වයට අපි සඳහන් කරන්නේ මේදෝ වෘද්ධි කියලා. ඒ කියන්නේ මේද වැඩිවීම නිසා ඇතිවන රෝග තත්ත්වය මේදෝ වෘද්ධි. එතකොට මේ මේදෝ වෘද්ධි රෝගී තත්ත්වයටපත් වෙච්ච බොහෝ අය අපි දකිනවා බොහොම තරබාරුයි. ඒ කියන්නේ ඇඟ ගොඩක් මහත් වෙලා ඉන්න ස්ථූලතාවයෙන් යුතු අය තමයි බොහෝ විට අපි දකින්න ලැබෙන්නේ. ඒ නිසා එතකොට ඒ සම්බන්ධ ඒකත් එක්ක මේ මේදෝ වෘද්ධි කියන රෝගත් එක්කම අපිට හඳුනන්න පුළුවන් අතිස්තවුල්ල කියන තත්ත්වයේ රෝගී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එතකොට මම ඉදිරියට පැහැදිලි කරන්නම්. මේ ආයුර්වේදය තුළ දැන් මේ කොලෙස්ටරෝල් කියලා කියන්නේ මේ තෛල පදාර්ථ කියන කොටස. ඒතර මේක රුධිරයේ වැඩිවීම නිසා තමයි රෝග තත්ත්වය ඇති වෙන්නේ. එතකොට ඒක තමයි මේදෝ වෘද්ධි කියලා කියන්නේ. ඒකෙන් බොහෝ විට අපිට දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ තමයි මේ අතිතරබාරු ක්‍රම නැත්තම් අතිස්තවුල්ල කියන තත්ත්වය. දැන් එතකොට වෛද්‍යතුමනි අධික තරබාරු වීම මතම සහ මේ කෙට්ටු ශරීරයක් තිබූ පමණින් කොලෙස්ටරෝල් නැහැ කියලාත් අපිට කියන්න නෑ එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. මොකද ඔබ ඉන්සාහප් එක හොඳයි. මොකද ඇත්තටම අපි ළඟට එන හැම රෝගියෙක්ම තරබාරු නැහැ. සමහර වෙලාවට බොහෝම කුස කෙට්ටු අයත් ඉන්නවා මේ කොලෙස්ටරෝල් වැඩි වෙලා ඉන්න. ඒකට ඒක හේතුවක් තියෙනවා. මේක මේ කොලෙස්ටරෝල් තත්ත්වය මේ ජාන මගෙන් එන්න පුළුවන්. يعني පරම්පරාවට එනකොට අපිට ඒක පාලනය කරන්න අමාරුයි. අනිත් දේවල් ජීවිතේ හේතු නිසා ඇති වෙන තත්ත්ව අනුමත කරන්න පුළුවන් වුණත් මේ ජාන මගෙන් එන අවස්ථාව අපිට පාලනය කරන්න අමාරුයි. ඒ වගේ අය 5ක් 10ක් වගේ ඉන්න පුළුවන්. බොහොම කුස දුර්වල තත්ත්වයේ ඉඳලා නමුත් කොලෙස්ටරෝල් ප්‍රමාණය එයාගේ සිරුරේ වැඩි. එයත් අවදානම් තත්ත්වයකට යන්න පුළුවන්. මම ඉදිරියට විස්තර කරන්න. අන්න මේ වගේ තත්ත්වයකට යන්න පුළුවන්. අපි නොදැනුවත්වම අර වගේ අපි හිතන්නේ නැහැ. ඒ රෝගියා හිතන්නේත් නැහැ මට මෙහෙම කොලෙස්ටරෝල් තියෙනවා කියලා. නමුත් එයාගේ ඇඟේ අර වැඩිලා තියෙන පුළුවන් හේතුව අර විදියට ජාන තත්ත්වයකින් කොලෙස්ටරෝල් එනවනම්. අර අපිට වැරදෙන තැන තමයි අන්තිම මොහොතේ තමයි අපි කොලෙස්ටරෝල් කියන කාරණාව හඳුනාගන්නේ. අන්නේ හඳුනා ගැනීම අවසාන වශයෙන් දැනගන්නවට වඩා පෙර දැන හිඳීමත් හරි වැදගත් වෙනවා. අපි ඒ නිසා වෛද්‍යතුමන්ගෙන් ඒ කාරණා පිළිබඳව පැහැදිලි කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. වෛද්‍යතුමනි දැන් කොලෙස්ටරෝල් රෝගය ගැන කතා කරාම අපිට වර්ග කිහිපයක් මුණ ගැහෙනවා. අන්නේ වර්ගත් එක්ක කැමති ආයුර්වේදයේ මේ පැහැදිලි කිරීමට එන්න. ඔව් ඉන්ෂා හොඳයි. මම ඒකට උත්තරයක් දෙන්න. ඊට ඉස්සෙල්ලා මම පොඩි දෙයක් ඉස්සරහට කියන්න. මොකද අපේ ආයුර්වේදයේ තියෙන දර්ශනය. ප්‍රධාන වශයෙන්ම ආයුර්වේදයේ දර්ශනය තමයි ස්වාස්ථ්‍ය රක්ෂණං ආතුරස්ස විකාර ප්‍රශමනං. ඒ කියලා කියන්නේම නිරෝගී පුද්ගලයාගේ නිරෝගකම ආරක්ෂා කර ගැනීම අංක 1. දෙවෙනි තැන තමයි රෝගී පුද්ගලයාට ප්‍රතිකාර කිරීම. ඒ නිසා ආයුර්වේදයේ මුල් තැනක් දීලා තියෙන්නේ රෝග නිවාරණය සම්බන්ධ. ඒ හින්දා මම එතනදී මුලින්ම අපේ දර්ශනීය අනුසන්ධාන කළේ රෝග නිවාරණයට තමයි මුල් තැනක් දීලා තියෙන්නේ. රෝගී පුද්ගලයාට ප්‍රතිකාර නොකර ඉන්නව නෙමෙයි. රෝගී වුණාට පස්සේ ඒකට ප්‍රතිකාර ඕන තරම් තියෙනවා. නමුත් අපි රෝග හදාගන්න එක නෙමෙයි ප්‍රධාන දේ. අපි රෝගීන් වළක්වා ගන්න. වැළකී ඉන්න එක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. හොඳයි දැන් ඔබ අහුව නිසා මම වර්ග කියලා කියන්නම්. දැන් අද නවීන තාක්ෂණය අනුව මේ තෛල පදාර්ථ නැත්නම් කොලෙස්ටරෝල් නොයෙක් වර්ග වලට නවීන විද්‍යාඥයන් විසින් වර්ග කරලා තියෙනවා. දැන් අපි කිව්වත් රෝගියෙකුට පරීක්ෂා කළා මේ ඔබ මේ රුධිර වාර්තාවක් අරන් එන්න කියලා ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාවක් කරන් එනවා. ඒතකොට ඒකේ තියෙනවා ඔබ දැකලා ඇති මේ ටෝටල් කියලා එකක් තියෙනවා, LDL කියලා තියෙනවා, HDL කියලා තියෙනවා, VLDL කියලා තියෙනවා. එතකොට ට්‍රයිග්ලිසරයිඩ් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට නොයෙක් ආකාර වලට මේ කොලෙස්ටරෝල් වර්ග හඳුනා ගැනීම පහසු තඟ වෙන් කරලා තියෙනවා. මේ හැම එකම මේ ලිපිඩ තෛල පදාර්ථ තමයි. එතකොට දැන් ඔබ අහුවන වර්ග මොනවද කියලා. ඒතකොට වර්ග මේ විදිහට තමයි වෙන් කරලා තියෙන්නේ. මේකෙන් විශේෂයෙන් දැනගත යුතු වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. LDL සහ HDL කියලා. එතකොට මේ HDL සහ LDL දෙක තමයි ප්‍රධාන වශයෙන් ගණන්නේ. මේක good bad කියලා දෙකකට ප්‍රධාන වශයෙන් බෙදලා තියෙනවා. මේ HDL කියන එක හොඳ වර්ග ලෙස සලකනවා. ඒ වගේම LDL කියන එක bad වර්ග විදිහට සලකනවා. මම කියන්නේ ඇයි හේතුව කියලා. දැන් මේ අපි ආහාරයට ගන්න මේ කොලෙස්ටරෝල් පදාර්ථ නැත්නම් මේ තෛල පදාර්ථ ආහාර ජීර්ණත් එක්ක එකතු වෙලා මේ රුධිරයට අවශෝෂණය වෙලා රුධිර වාහනික ගමන් කරනකොට මේ HDL කියන අණුව ටිකක් විශාලයි. ඒ නිසා මේ අණුව රුධිර මේ වාහිනියේ ගමන් කරන්නේ මැදට වෙන්න.
බිත්තිය ළඟට වෙන්න නෙමෙයි. නමුත් LDL කියන අණුව මේක වර්ග කරලා තියෙන්නේ අණුව විශාලත්වය අණුව මේක කුඩා අණුවක්. ඒ නිසා මේ කුඩා අණුව ගමන් කරන්නේ රුධිර වාහිනිය බිත්තියට ළඟින්. එතකොට මේක බිත්තියට ළඟින් ගමන් කරන නිසා මේ රුධිර වාහිනිය තැන්පත් වීමේ හැකියාව වැඩි. ඒ වගේම අර HDL කියන ලොකු අණු තියෙනවා නම් ඒ අය මේ කුඩා අණු වලට මෙහෙම තැන්පත් වෙන්න දෙන්නේ නැහැ. එක හේතුවක් මේ HDL හොඳයි කියලා කියන්න. ඒ වගේම තමයි LDL අර කුඩා අණු නිසා මේක රුධිරේ තැන්පත් වීම බොහෝ විට නරකයි කියලා සලකන්නේ අපි මේ රුධිරයේ ද්විත්‍ය තැන්පත් වීම නිසා අපේ රුධිරයට එකතු වීම නිසා. ඒ වගේම තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියන කොටසක් තියෙනවා. මේකත් ඊටාම කුඩා අණුවක්. මේකේ වැදගත්කම මම ඔබට කියන්න. ඔබ අහලා ඇති මේ ෆැටි ලිවර් කියලා තත්ත්වයක් අහලා ඇතිනේ. මෙන්න මේ ෆැටි ලිවර් වලට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන කොටස. මේක අපි රුධිර වාර්තා කරන් බැලුවොත් ඩෙසිලිටර් මිලිග්‍රෑම් 150ට වඩා වැඩි නම් තමයි හොඳ නැත්තේ සිරුරේ මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන කොටස. ඒ වගේම 150 ඉඳලා 200 දක්වා තියෙනවා නම් ඒ ටිකක් වැඩි තත්ත්වය අපි ගොඩක් සලකනවා. ඒ වගේම මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන කොටස විතරයි මම කතා කරන්නේ. ඩෙසිලිටර් මිලිග්‍රෑම් 200ට වඩා වැඩි නම් ඉතා ගොඩාක් නරක අතට හැරෙන්න පුළුවන්. ඔබ ඒ කියන්නේ ඉතාමත් ඉක්මනින් ඔබ රෝගී තත්ත්වයටපත් වෙලා නොඑක් දරුණු අවස්ථාවලට යන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි ඔබ ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාවක් කරගත්තොත් ඒකේ තියෙනවා ප්‍රධාන වශයෙන් ටෝටල් එකක් කියලා. ඒ කියන්නේ මුළු ප්‍රමාණය ගත්තාම ඒක ඩෙසිලිටර් මිලිග්‍රෑම් 200ට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය සලකන ප්‍රමාණය. එතකොට මිලිග්‍රෑම් 200 ඉඳලා 240 දක්වා තියෙන කෙනෙක්ගේ අපි සලකනවා ටිකක් මෙයා වැඩි මට්ටමට එන්න තියෙන කෙනෙක් කියලා. ඒ කියන්නේ එයා අවදානම් තත්ත්වයට කලාපයටපත් වෙමින් ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි අර මම කිව්වා වගේ මිලිග්‍රෑම් 240ට වඩා වැඩි නම් ඩෙසිලිටර් මිලිග්‍රෑම් 240ට වඩා වැඩි නම් එයා බොහොම ඒ කියන්නේ මේ බොහොම භයානක රෝග තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. මේ ඒ ගැන සැලකිලිමත් උනේ නැත්තම්. ඒ නිසා අපි ලබන අපි මේ රුධිර පරීක්ෂාවක් කරන්නේ හරියට තහවුරු කර ගැනීම සඳහා. නමුත් ආයුර්වේද වෛද්‍යවරුන්ට මේ රුධිර පරීක්ෂාවක් නැතුව වුණත් අපිට අපේ තියෙන ප්‍රත්‍යක්ෂ අනුමාන අපේ මේ දේවල් අනුව අපිට අනුමාන කරන්න පුළුවන්. මේ රෝගියා කොලෙස්ටරෝල් වලින් පෙළෙන කෙනෙක් කියලා හිතන්න පුළුවන්. ඒ කොහොමද වෛද්‍යතුමනි? ඔව් ඒකට නොඑක් හේතු තියෙනවා. මොකද අපේ තියෙන නොඑක් මේ රෝග පරීක්ෂා කරන විදි විශේෂයෙන්ම අපේ ප්‍රධාන පරීක්ෂණ විදි වෙනවා දර්ශන ස්පර්ශන ප්‍රශ්න කියලා. අපි රෝගියා දර්ශනයෙන්ම අපිට නොඑක් දේවල් මොකද අපි ඉගෙන ගන්න තියෙන දේවල් අනුව අපිට තහවුරු කරගන්න පුළුවන්. රෝගියා දැක ගමන් මේ එන දැක්මෙන්ම පළවෙනි ගමනෙන්ම අපිට අනුමාන කරන්න පුළුවන් මෙයා මේ වගේ කෙනෙක් කියන එක. ඒ දැනුම සුස්කම්ලත් වෛද්‍යවරුන්ට තියෙනවා. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ට තියෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ අපි එකෙන් ප්‍රශ්න කරනවා. දැකලා ප්‍රශ්න කිරීමේදී තවත් අපිට ගොඩක් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට තමයි අපි ස්පර්ශ කරන්නේ. ස්පර්ශ පරීක්ෂා කරන්නේ. ඉතින් මේ ත්‍රිවිධ පරීක්ෂා තුළින් තමයි අපි ගොඩක් දේවල් නිර්ණය කරන්නේ. නමුත් අපිට මේක 100%ක්ම මේ තහවුරු කරගන්න අද නවීන තාක්ෂණය තියෙනවා. ඒ නිසා අපිට ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාව ගත්තාම ඊට හරියටම තහවුරු කරගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණයට තමයි මේක තියෙන්නේ කියන එක. ඒකයි වැදගත්කම වෙන්නේ. වෛද්‍යතුමනි මේ ප්‍රමාණයන් යලි අපි මතක් කරොත් මිලිග්‍රෑම් 200 ටෝටල් එක ගත්තොත් ඩෙසිලිටර් මිලිග්‍රෑම් 200ට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ. රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය. එතකොට මේක 240 වගේ කියනවා නම් එයා අවදානම් මට්ටමට කලාපයටපත් වෙමින් ඉන්න කෙනෙක්. ඒ වගේම 240ට වඩා වැඩි නම් ඔබ විශේෂයෙන් උනන්දු වෙන්න ඔබේ වහාම ඔබේ රුධිර පරීක්ෂාව අනුව ඔබ කොලෙස්ටරෝල් වලින් අඩුවීම සඳහා වහාම ප්‍රතිකාර ලබා ගත යුතුයි. මේ සඳහා ප්‍රතිකාර විතරක් නෙමෙයි අවතුම් මම ඉදිරියට පැහැදිලි කරන්නම්. ඒකෙන් ඔබට මේක බලක්වා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තව එකක් මම කිව්වා ට්‍රයිග්ලිසරයිඩ් කියලා. ඒක මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන එක විශේෂයෙන්ම මේ liver එකේ තියෙන මේ fatty liver කියන ඒ කියන්නේ අපි කියන අක්මා වෘද්ධි තත්ත්වයක් කියන යකෘත වෘද්ධි කියන තත්ත්වයක් අපේ ආරි සඳහන් කරන්නේ. මේක සාමාන්‍යයෙන් අවුරුදු 60 65 වෙනකොට බොහෝ අයට ඇති වෙන තත්ත්වයක්. නමුත් මේක වළක්වා ගන්න හැකියාව තියෙනවා. ඒක නොදැනුවත්කම තමයි බොහෝ අයට තියෙන තත්ත්වය. අද ගන්න සමාජ ආහාර රටාව සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. ඔබට නිරෝගීව ජීවත් වෙන්න ඕන නම් මම අද දෙන උපදෙස් ඔබ පිළිපදින්න. එතකොට ඔබට ඔබේ ජීවිතේ නිරෝගීව පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. රෝගී වෙන්නේ නැතුව වැඩි ආයුෂයක් ලබන්න. මොකද ආයුර්වේද කියලා කියන්නේ ආයුෂ විඳ ගැනීමේ විද්‍යාව. ආයුෂෝ වේද ආයුර්වේද කියලා කියන්නේ. ඔව් ඉතින් මම සඳහන් කරන්නම් ඔබතුමිය ප්‍රශ්නෙට. හොඳයි. දැන් ඒ නිසාම මේ අවස්ථාව මග නොහැර ලබා ගන්න අපිට වෛද්‍යතුමන් පැහැදිලි කර දෙයි. එහෙම දිගු කලක් ජීවිතේ පවත්වාගෙන යන්න නම් ඒ ලබා දෙන ආයුර්වේදීය උපදෙස් මොනවාද කියන කාරණාව. අපි අද කතා බහ කරමින් ඉන්න විශේෂ අවධානයට ලක් කරගනිමින් බෝ නොවන රෝග තත්ත්වයන් තුලදී කොලෙස්ටරෝල් පිළිබඳව. එහෙමත් නැත්නම් තෛල පදාර්ථය ආයුර්වේදයේ තුල කොලෙස්ටරෝල් හඳුනා දෙන්නේ තෛල පදාර්ථය නමින් මේ තත්ත්වය පිළිබඳව තමයි අපි පැහැදිලි කරගනිමින් ඉන්නේ. වෛද්‍යතුමනි දැන් පරම්පරාගතව මේ රෝගී තත්ත්වය එනවා නම් ඒකෙන් අපිට වැළකෙන්න
ලේසි වෙන්නේ නැහැ. හැබැයි පාලනය කරගන්න එකයි වැදගත් වෙන්නේ. එහෙම නැතිව අපි හදාගන්නවනේ. මෙන්න මේ හදාගන්න වරද වෙන්නේ කොහොමද? ඔව් මෙහෙමයි. ඒ නිසා මේ දැන් අපි පරම්පරාවෙන් එන කෙනෙකුට මේක ඇත්තට මේක එයාට ඕනකමින්ම කරගන්න බෑනේ. ඒක ඥාන වලින් එන දෙයක් නේ. ඉතින් ඒ වගේ අය තමන්ගේ ආහාරය ගැන විශේෂයෙන් සැලකුමක් තිය යුතුයි. මොකද අපි ඇත්තට එදිනදා ගන්න ආහාරවල තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අපිට බොහොම වැඩි. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ ඇඟේ කොලෙස්ටරෝල් අක්මාවේ හදනවා. නමුත් අපි පිටින් ගන්න දේවල් වලින් තමයි වැඩිපුර අපිට ලැබෙන්නේ. ඉතින් ඒ ලැබෙන ප්‍රමාණය අපි දැනගන්න ඕන සීමා කරගන්න. මේ තෛල පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට ඇඟේ තියෙනවා. නමුත් වැඩි වෙන්නේ අපි අනවශ්‍ය විදිහට ගැනීම නිසා. ඒ නිසා තමයි මේ අපි පරිස්සම් වෙන්න ඕන කියලා කිව්වේ. අර ඔබ ඇහුවේ අර ඥාන වලින් එන කෙනෙකුට විශේෂයෙන් එයා ආහාර වලින් පරිස්සම් වෙන්න ඕන. මොකද එයා මේ රුධිර පරීක්ෂාවක් වාර්තාවක් අරගෙන එයා දැනගත්තොත් තමන්ගේ මේක වැඩි කියලා ඒකට හේතුව විශේෂයට අපිට හිතන්න පුළුවන් අර විදිය ඥාන වලින් එනවා කියලා. ඒ නිසා එයාගේ ආහාර රටාව එයා සම්පූර්ණ වෙනස් කළ යුතුයි. මොකද තෛල පදාර්ථ පුළුවන් තරම් අඩුවෙන් එයා ගන්න ඕනේ. ඒ තෛල පදාර්ථ අඩුවෙන් අරගෙන අනිත් දේවල් වලින් එයාගේ ආහාර රටාව සකස් කරගත්ත යුතුයි. මම ඉදිරියට පැහැදිලි කරන්නම් කොහොමද කරන්න කියන එක සම්බන්ධව. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක තමයි මේ කියන්න තියෙන්නේ. දැන් එතකොට එහෙම පරම්පරාගත නොවන කෙනෙක් කොලෙස්ටරෝල් රෝගී තත්වයකට ගොදුරු වෙනවා නම් සම්පූර්ණ වරද ඔහුගේනේ. දැන් ඔබතුමත් පැහැදිලි කරා රෝග ඇතිවීම නෙවෙයි වළක්වා ගැනීම තමයි හරි වැදගත් වෙන්නේ කියලා. ඒ නිසා එහෙම කෙනෙක් නම් කොහොමද මේ තත්වයේ ඇති නොවෙන්න වගකීම දරන්නේ? අංග 1 කට පරිස්සම් කර ගැනීම. මොකද අපි මේ ආහාර ගන්න මොකටද? ජීවත් වෙන්නනේ. නමුත් අද බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ආහාර ගන්න. ඒක වළක්ව ගන්න ඕනේ ප්‍රධාන දේ. ඔබට මම කියන්නම් අපේ අපිට මේකට හේතු මම සඳහන් කරන්නම් දැන් මේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න ඇඟේ හේතු මොනවද කියලා. අපි ගන්න ආහාර අපි ගොඩාක්කට ආහාර අරගෙන අපි වැඩ මහන්සි වෙන්නේ නැතුව වැඩ නොකර ඉන්නවා. ඒක ප්‍රධාන හේතුවක් ඇඟේ මේ තෛල පදාර්ථ තැන්පත් වෙන්න. ඒ වගේම තමයි මේ ආහාර කොච්චර ගත්තත් මහන්සි වෙන කෙනෙක් නම් ඒක ඒ තරම් බලපෑමක් වෙන්නේ නැහැ. කියලා අපි හිතමු කම්කරු මේ ජනතාව කෙනෙක් ඉන්නවා කියලා එයාට ගොඩක් ආහාර ගන්නවා. නමුත් ඒක අර සාමාන්‍ය කෙනෙක් ගන්නවට වඩා වෙනස්. මොකද එයා දාන ඒ දහඩිය මගෙන් එයා ඒවා දිය කරලා හරිනවා. ඒ නිසා ඒක අදාළ වෙන්නේ නැහැ එයාට. එයාට ඒ උදා ආහාර වේලක් ගන්න ඕනේ. නමුත් අපි හිතමු මනස වෙහෙසන මේ කම්කරු මේ ලිපිකරු කෙනෙක් වගේ මේ ශ්‍රේණියේ ඉන්න කෙනෙකුට එයා වෙහෙසන්නේ මොලේ. කායිකම නෙමෙයි. ඒ නිසා එයාට අනවශ්‍ය විදිහට ආහාර නොගත යුතුයි. ඒකයි ප්‍රධාන දේ. එතකොට දැන් මේ තව හේතුවක් තමයි දවල් නිදා ගැනීම. මේක හරිම නරකයි. මොකද අපි මේ දවල් වරුවට නිදා ගන්න පුරුදු වෙලා තියෙනවා බොහෝ වෙලාවට කම්මැලිකමට ආහාර ටිකක් ගත්තට පස්සේ නැප් එකක් ගන්නවා කියලා නිදා ගන්නවා. මේක හොඳ නෑ. මේක ඇත්තටම නිරෝගී කෙනෙකුට ගොඩාක් බලපාන දෙයක්. නිරෝගී ඉන්න ඕන නම් ඒක හොඳ නෑ. මොකද ඇත්තටම දවල් නිදා ගැනීමෙන් අපි මේ කප කියන දෝෂය ගොඩාක් වැඩි වෙනවා. මේ කප දෝෂය වැඩි වෙනවා කියන්නේ ඇඟේ තෛල පදාර්ථ වැඩි වෙනවා කියන. තෛල පදාර්ථ වැඩි වෙනවා කියන්නේ නොයෙක් භයානක රෝග වලට යන්න හේතු වෙන දෙයක්. ඒ වගේ තමයි ආහාර ගත්ත ගමන් ගොඩක් අය නිින්දට යනවා. මේකත් හොඳම නැති දෙයක්. ඔබ දැනගන්න ඕනේ විශේෂයෙන්ම රාත්‍රී ආහාර ගත්තට පස්සේ අඩු ගන්න පැය දෙකක්වත් ආහාර දිරවන්න ඉඩ තියලා තමයි නිින්දට යන්න ඕනේ. ඒක හරි වැදගත් දෙයක්. මොකද එහෙම නැත්නම් මොකද අපි දවස පුරාවටම මේ මහන්සිලා වැඩ කරන වගේම තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළු අනිත් මේ ඉන්ද්‍රිය පද්ධතීන් විහෙසටපත් වෙනවා අපි මේ ආහාර ගත්ත ගමන්ම නිදා ගත්තාම. මොකද නිින්ද කියන එක කෙනෙකුට හරි අවශ්‍යයි. මොකද මේ ඒ දිගටම වැඩ කරලා මේ මනසටත් ඒ ඉන්ද්‍රියන් වලට විවේකයක් දෙන්න තමයි මේ නිින්ද අපි ගන්නෙ. ඒ නිසා ඒ ගන්න නිින්ද හොඳට ගන්න ඕනේ. ඒ නිින්දට බාධා නොවන විදිහට අර ආහාර වලින් වැළකෙන්න ඕනේ. ආහාර ගන්න විදිය. තව හේතු කීපයක් තියෙනවා ආහාර ගන්නකොට. අපිට තියෙනවා මේ ආයුර්වේදයේ අධ්‍යක්ෂණ කියලා තත්ත්වයක්. ඒ අධ්‍යක්ෂණ කියලා කියන්නේ කැපිට කෑම. අපි මොකද කරන්නේ ආහාරයක් ගත්ත ගමන් මේ ආහාරය දිරවන්න ඉස්සෙල්ලා අපි තව ආහාරයක් ගන්නවා. ඒක හරි නරකයි. ආහාර ගත්තට පස්සේ මේ ආහාරය දිරවන්න තව පැය 4ක් 5ක්වත් යනවා. ඒතර ඒ අතරතුර අපි තවත් ආහාරයක් ගත්තොත් ඒ කියන්නේ ජීර්ණ පද්ධතියට අනවශ්‍ය බරක් වෙනවා ඒක. ඒ කියන්නේ හෝමෝන් නිෂ්පාදනය කරන්න වෙනවා, එන්සයිම් නිෂ්පාදනය කරලා අර ජීර්ණ කලින් ජීවන ක්‍රියාව ඉවර වෙන්න කලින් නැවත ජීවන ක්‍රියාවක් ආයෙ ඇති වෙන්න ගන්නවා. ඒ නිසා මේ කැපිට කෑම කියන එක මේ හොඳම නැහැ. ඒකෙන් රෝගී තත්ත්වය වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. වෛද්‍යතුමනි මේ දැන් අපි සමහර පුරුදු වෙලා ඉන්නවා රාත්‍රී ආහාර අරගෙන පැයක් ගත වුණාට පස්සේ තේ එකක් නැතුව නිින්දට යන්නේ නැහැ. කෝපි එකක් නැතුව නිින්දට යන්නේ නැහැ. ඒක සුදුසුයිද? ඒක සුදුසු වෙන්නේ මෙහෙමයි. මේ ආහාර අරගෙන පැය එකමාරක් යනකම්
ඒක ගැනීම හොඳ නෑ. මොකද මේ තේවල කෝපවල තියෙන අර නිකටින් කියන මේවා එක නිසා මේ ආහාරවල තියෙන යකඩ ශරීරයට උරා ගන්න බැරි වෙනවා. එතකොට අපිට සමහරට යකඩ උණ තාම පේන්න පුළුවන් දිගට මේ දේ පුරුද්දක් කරනවා නම්. ඒ නිසා ආහාරගත විගස සහ ආහාර ගන්න පැයකට කලින් ඒ වගේ කෝපේ තේ වගේ දේවල් නොගත යුතුයි. ආහාර ආරම් පැයක් විතර ගියාට පස්සේ කෝපයක් හරි දෙයක් අරන් ඉඳ ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ආහාර ගත විගස නොගත යුතුයි. ඒකයි තියෙන්නේ. තව හේතුවක් තමයි අපේ තියෙන විරුද්ධ ආහාර කියලා. එතකොට ඔබ බලන් ඉන්න නිසා මම කියන්නේ මේ විරුද්ධ ආහාර කියලා කියන්නේ එකිනෙකට නොගැලපෙන ආහාර ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මස් එක්ක මේ මුදෝපු කිරි ගන්නවා. මේක ආයුර්වේද විදිහට හරි නරක දෙයක්. මොකද ආහාර සම්පූර්ණ ජීර්ණයට බලපෑමක් වෙනවා. ජීර්ණ නොවේ අජීර්ණ තත්ත්වයටපත් වෙනවා. ඒතකොට ඒක විසක් විදිහට ඇඟේ ක්‍රියා කරනවා. ඒ වගේම තමයි කොස් කනවා. කොස් එක්කම කිරි, මස් වගේ දේවල් කනවා. ඉතින් මේ වගේ අර මම එකක් දෙකක් කිව්වේ මේ වගේ නොගැලපෙන දේවල් විරුද්ධ එකිනෙකට විරුද්ධ ආහාර දෙනවා. ඒ වගේ ආහාර නොගත යුතුයි. උදාහරණයක් කියනවා නම් ඒ නිසා දැන් අපි මගුල් ගෙදර යනවානේ. ගිහිල්ලා ඉවරලා මගුල් ගෙදර තියෙනවා මස් මාළු ඔය කිරි, කොස් දෙල් ඔය හැමදේම තියෙනවා. ඉතින් මේ හැමදේම අපි කන්න ඕනේද? නැහැ. අපේ රටාවට අනුකූලව අපිට අවශ්‍ය දේ විතරක් අපි ඒතොර බෙර ගන්නවා. මොකද මේකෙන් ලබා ගන්න අපි ප්‍රෝටීන් බහුල වශයෙන් ඉතින් ඒව ලබා ගන්න අපි මේ එකක් ටිකක් තෝරගත්තාම ඇති මේ හැම තියෙන ඔක්කොම ගන්න ඕනේ කියන එකක් නැහැ. ඒ නිසා ඔබ ආහාරය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. තව එකක් කියන්න ව්‍යායාමයේ අඩුකම. මේ මම හේතු මේ සඳහන් කරන්න කොලෙස්ටරෝල් වැඩි වෙන්න. සමහර අය මේ අනවශ්‍ය විදිහට ගොඩාක් ආහාර අරගෙන කිසිම ව්‍යායාමයක් නැහැ. ඒ කියන්නේ එකතන ඉන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අර ගන්න ආහාර වලට මොකද වෙන්නේ? මේක දහණය වෙන්න විදිහක් නැහැ නේ. ඇඟේ තැම්පත් වෙනවා. ඉතින් මේ කල් යන්න ඇඟේ මේද තත්ත්වය වැඩි වෙලා මේගොල්ලෝ අති තරබාරු අය බවටපත් වෙනවා. අද බලන්න දිනසා අපි පොන්ටි කාලේ අපි කරපු සෙල්ලම් කරනවද ළමයි කියලා. අද මොකද්ද වෙලා තියෙන්නේ? ළමයාගේ ජීවන රටාව මොකද්ද හැදිලා තියෙන්නේ? ඉස්කෝලේ ගිහිල්ලා ආවහම අර ෆෝන් එකට ළඟට වෙලා ඉන්නේ. දැන් ෆෝන් එක ළඟමයි. ෆෝන් එක නැත්තම් එයාගේ ජීවිත රටාවක් නැහැ. ඉතින් මෙහෙම කෙනෙකුට අනවශ්‍ය විදිහට ආහාර ගත්තොත් මොකද වෙන්නේ? තව අවුරුදු 20ක් වගේ යනකොට මේ රට බාර ගන්න ඉන්න මේ ළමා පරපුරට මොකද්ද වෙන්නේ? හරිම කනගාටුයි. රෝගීන් කොටසකට තමයි අපේ රට බාර දෙන්න වෙන්නේ. ඉතින් මේක හරිම අම්මේ තාත්තේ ඔබ පරිස්සම් වෙන්න. ළමයට අනවශ්‍ය විදිහට ආහාර දෙන්න එපා. ආහාර දෙන්න ඕනේ. සමහර අම්මලා තාත්තලා හිතනවානේ පුළුවන් තරම් කන්න දුන්නොත් මේ දුන්න පෝෂණය දුන්නොත් තමයි මේ ළමයි වැඩ කරන්නේ කියලා. එහෙම දුන්න කමක් නැහැ. ළමයට අවශ්‍ය විදිහට ව්‍යායාම දෙනවා නම්. අද මේ සෙල්ලමක් ළමයි කරන්නේ නැහැ. අපි මුංචි කාලේ අපි ගෙදර ඉස්කෝලේ ගිහලා ආපු ගමන් අපි වෙලේ සලුන් වල ඉන්නවා මේ සෙල්ලම් කරනවා. අද ඒ වගේ දේවල් ළමයි වෙලක් ඉන්න දැකලත් නැහැ ගොඩක් ළමයි. ඉතින් මේ ළමයි ක්‍රීඩා කරන්නේ අද මේ කම්පියුටර් එක, මේ ෆෝන් එක, මාස්ටර් ෆෝන් එක. මේක හරිම නරක දෙයක්. ඒක නිසා පරිස්සම් වෙන්න දෙමව්පියනි ඔබේ දරුවව පරිස්සම් කරගන්න. අනවශ්‍ය විදියට ආහාර දෙන්න එපා. ළමයා ක්‍රීඩාවේ යෙදෙනවා නම් කොච්චර කන්න දුන්නත් කමක් නැහැ. ඒක එයාගේ ඒ සිරුරට අවශ්‍ය මේකට දහණය කරගෙන යන්න ඕනේ. මම කියන්නම් ඔබට උදාහරණයක්. ඔබටම පුළුවන් ඔබ රෝගී තත්ත්වයෙන් කෙනෙක්ද නැද්ද කියලා බලා ගන්න. මේකට තියෙනවා පොඩි දෙකක් මේ BMI කියලා එකක් තියෙනවා body mass index කියලා. මේක මම කියන්නම් බලා ගන්න විදිය. ඔබේ බර ඔබ කිලෝග්‍රෑම් වලින් මනින්න. ඔබේ උස මීටර වලින් මනින්න. ඒ මීටර වර්ග කරලා ඒක බරෙන් බෙදන්න. එතකොට ලැබෙන අගය තියෙනවනේ. මේ අගය 18ට වඩා අඩු නම් ඔබ ඊටමත් කුස දුර්වල පුද්ගලයෙක්. මේ අගය 18යි 25යි අතර නම් ඔබ නිරෝගී පුද්ගලයෙක්. ඒ අගය 25යි 30යි අතර නම් ඔබ අවදානමටපත් වෙන මට්ටමේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඔබ වෘද්ධත් ඒ කියන්නේ අතිස්තවුලටපත් වෙමින් ඉන්න කෙනෙක්. ඒ වගේම මේ අගය 30ට වඩා වැඩි නම් ඔබ ඊටමත් භයානකයි. ඊටමත් පරිස්සම් වෙන්න. නුදුරු අනාගතයේම ඔබට බරපතල රෝග තත්ත්වවලට පත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න ඔබේ ආහාර රටාව පාලනය කරගන්න මේ අතිස්තවුලතාවයෙන් මිදෙන්න. ඒ වගේම තව කෙටි දෙයක් මම කියන්නම් ඔබට ඔබ මේ අතිස්තවුලෙන් කෙනෙක්ද නැද්ද කියලා බලා ගන්න. ඔබ ටේප් එකක් අරගන්න ඔබේ නාභිය හරහා උදරයේ වට ප්‍රමාණය මනින්න. පිරිමි කෙනෙක් නම් මේක අඟල් 34ට වඩා වැඩි නම් ඔබ රෝගී තත්ත්වයටපත් වෙන අර භයානක තත්ත්වයටපත් වෙන කෙනෙක්. මේ අගය කාන්තාවක් නම් අඟල් 32කට වඩා වැඩි නම් ඒත් ඔබ භයානක තත්ත්වයටපත් වෙන කෙනෙක්. ඒ නිසා ඒකත් ඔබටම මැනලා බලා ගන්න පුළුවන් කෙනෙක් විදිහක් මම මේ කිව්වේ. ඔබට ඔබ ගැන තක්සේරුවකට එන්න පුළුවන්. එතකොට මම මේ කියාගෙන ඉන්නේ මම මේ තාම කියන්නේ හේතු තව හේතුවක් තමයි විශේෂයෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි. මෙන්න මේවා නිසා විශාල වශයෙන් මේ පුද්ගලයෝ කොලෙස්ටරෝල් වැඩි කර ගන්නවා. ඒක අපිත් දන්නේ නැහැ. නමුත් මේ විශේෂයෙන්ම මේ දුම්වැටි වලින් මේ තියෙන නිකොටින් නිසා
රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මේ HDL කියන කොටස අඩු කරනවා LDL වැඩි කරනවා. එතකොට වෙන්නේ අර මම ඉස්සෙල්ලා පැහැදිලිලා වගේම රුධිරයේ තැම්පත් වීම වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ ට්‍රයිග්ලිසරයිඩ් වල තියෙන මේ අණු වශයෙන් ගමන් කරන්නේ මේ ලිපෝප්‍රෝටීන් අණුවක් මේක. මේක මේ ලිපෝප්‍රෝටීන් කියන කෑල්ල කඩලා දානවා. එතකොට ඊට පහසුවෙන් මේවා රුධිරයට එකතු වෙන්න පුළුවන්. එතකොට ඒක ශරීරය උරා ගන්නවා. එතකොට වෙන්නේ අපේ රුධිරයේ මේ කොලෙස්ටරෝල් ප්‍රමාණය තෛල ප්‍රජාතිය වැඩි වීමෙන් මේක රෝග තත්ත්වවලට යනවා. මම රෝග තත්ත්වවලට යන්නේදී මම කියන්න. තව වැදගත්ම දෙයක් තමයි මානසික ආතතිය ස්ට්‍රෙස්. අද බොහෝ විට හැම කෙනෙක්ම ඉන්නේ ආතතියකින් පිළිලා ඉන්නේ. දැන් අපි අද මෙහෙම කතා කළාට අපි සමාජයට ගියාට පස්සේ නොයෙක් ආතතිය වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක මේ මානසික ආතතිය වැඩිවීම ගොඩාක් හේතු වෙනවා මේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න. ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබේ මනස සංසුන් කරගන්න ඒක ඉතාමත් වැදගත් වෙනවා. මේ කොලෙස්ටරෝල් තත්ත්වය අඩු කරගන්න. මම ඉදිරියට කියන්නම් ඔබ නිරෝගී පුද්ගලයෙක් කියන අපි කොහොමද ආයුර්වේද හඳුන්වලා තියෙන්නේ කියලා මම ඉදිරියට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. වෛද්‍යතුමනි අතර මේ දිගින් දිගටම දින ගණනාවක් නිදි මැරීමත් මේ තත්වයකට බලපෑමක් වෙනවද? ඒ කිව්වේ කොලෙස්ටරෝල් වැඩිවීමට ඇතිවීමට හෝ වැඩිවීමට? ඔව් මෙහෙමයි. දිගටම නිදි මැරීමේදී කොලෙස්ටරෝල් අපි ඒක අඩුවීමක් කියලා සලකනවා. ඒගේ කොලෙස්ටරෝල් වැඩිවීමක් වෙන්නේ නැහැ අඩුවීමක් වෙනවා. ඒකත් මේ ඒක අපි කියන්නේ ගොඩක් මේ මහත කෙනෙකුට දෙන උපදේශයක්. ඔබ නිදි වරන්න කියන එක. රාත්‍රියට. එතකොට අර මේ කොලෙස්ටරෝල් නැති කෙනෙකුට නිදි වැරීම හොඳ නැහැ. නමුත් කොලෙස්ටරෝල් වැඩිපුර තියෙන කෙනෙකුට නිදි වැරීම ඒක උපක්‍රමයක් කියලා සලකන්න පුළුවන්. ඒ කොලෙස්ටරෝල් වැඩිවීම වගේම අඩුවීමත් ප්‍රශ්නයක්ද? නෑ අඩුවීම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අඩුවීම කියන එක අපිට අවශ්‍ය පොඩ ඇඟ නිෂ්පාදනය කරනවානේ. අපි අනවශ්‍ය විදිහට පිටින් ගන්න එකයි හොඳ නැත්තේ. එතකොට ඒක නිසා තමයි මෙහෙම වෙන්නේ. දැන් විශේෂයෙන්ම මම කියන්නම් දැන් ඔබ කොලෙස්ටරෝල් තියෙන දේවල් මේ සම්ප්‍රයුක්ත මේද සහ අසම්ප්‍රයුක්ත මේද කියලා වර්ග දෙකක් තියෙනවා මේකේ. මේකද මේ සම්ප්‍රයුක්ත මේද කියන එක තමයි හොඳ නැත්තේ. එතකොට දැන් මේ ඔය චීස් බටර් මස් වගේ දේවල් වල තියෙන්නේ මේ සම්ප්‍රයුක්ත මේද කියන එක. මේ අසම්ප්‍රයුක්ත මේද කියන එක හොඳයි. ඒක පුංචි මාළු වල වගේ දේවල් තියෙනවා. බිත්තර සුදු මදිය තියෙනවා. එතකොට ඔය මේ එළවලු තෙල් වල සඳහන් කරන දෙයක් තමයි මේ අසම්ප්‍රයුක්ත මේද කියන එක. මේක මේ ඔය මාළුන්ගේ එහෙම තියෙනවා මේ අර වැඩිපුර ගතියක් තියෙන නිසා ඒක සිරුරේ තැම්පත් වීම අඩුයි. අර හානිකර තත්ත්වය අඩුයි නිසා. එතකොට දැන් මේ වැඩිපුර දැන් අර මේ දැන් තව මතයක් තියෙනවා නිසා මේ පොල් තෙල් ගැන. නොයෙක් දැන් මේ පොල් තෙල් කියන්නේ 100%ක්ම සම්ප්‍රයුක්ත මේදයක්. එතකොට මේක කොහොමද මේක අපට අගුණද කියන එක. හැබැයි ඒ කාරණාව ප්‍රායෝගිකව මිනිස් ජීවිතවලට හරි තදින් බලපාන කාරණාවක්. ඒ නිසාම අපි සූදානම් මේ පිළිබඳව පැහැදිලි කර දෙන්න මේ විරාමය අරගෙනම. විරාමෙන් අනතුරුව යලි සූදානම් මේ කතා බහට එකතු වෙන්න තෛල පදාර්ථය. එහෙමත් නැත්නම් කොලෙස්ටරෝල් රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔස්සේ පැහැදිලි කරගෙන ඒ තත්ත්වයන් ඇති නොවෙන්නට සහ ඇති වුණා නම් වළක්වාගෙන පාලනය කරගත යුත්තේ කොහොමද කියන දැනුවත් වීමයි අද අපි මේ කරගනිමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අද ආරාධනා කරා මීගොඩ ආයුර්වේද රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුගීශ්වර ජයකොඩි වෛද්‍යතුමන්ට. වෛද්‍යතුමනි විරාමයට පෙර ආතු අපි කතා කරමින් හිටියේ දෙවෙන ප්‍රශ්නයක්. පොල් තෙල්. දැන් පොල් තෙල් භාවිතය පිළිබඳව එක විවිධ මත තියෙනවා අදහස් තියෙනවා. පොල් තෙල් භාවිතය පිළිබඳව කතා කරමු මේ රෝගී තත්ත්වයත් එක්ක හරි වැදගත්ම වෙන නිසා.
ඔව් ඇත්ත. දැන් ඇත්තට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ අපි මේ පිරිසුදු පොල් තෙල් කොහොමද හොයාගන්නේ කියන එක. එතන තමයි එතන තියෙන ගැටලුව. නමුත් පොල් තෙල් ගැන ගැටලුවක් නැහැ. දැන් මට මතකයි මේ පහුගිය වසර ගානකට ඉස්සෙල්ලා මේ ප්‍රධාන මේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු පවා සඳහන් කළා මේ පොල් තෙල් හරි නරකයි මේක ආහාරයට ගන්න එපා. මේ විදිහට කොලෙස්ටරෝල් වැඩිලා මේ රෝග තත්ත්වයට යනවා කියලා. ඊට පස්සේ නැවත ඒ වෛද්‍යවරු මේක නිවැරදි කළා නෑ එහෙම තත්ත්වයක් නැහැ පොල් තෙල් ගත්තට ප්‍රශ්නයක් නැහැ මෙහෙමයි කියලා. ඒක කොහොම එක පැත්තක තිබුණායකෝ. දැන් මේක සංතෘප්ත මේ දේ දෙන්න ගන්නේ. ඒතකොට මේක අපි අර කලින් සඳහන් කරපු දෙයට පටහැනි. මොකද මේ පොල් තෙල් ගන්න එක. නමුත් අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ මේක අවුරුදු 3000 ගානක් විතර පරණ වෛද්‍ය ක්‍රමයක්. ඉතින් අපේ අත්දැකීම් අනුව නම් මේ පිරිසිදු පොල් තෙල් ගත්ත කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් කොලෙස්ටරෝල් වැඩිවීමක් වෙන්නේ නැහැ. නමුත් වෙන්නේ ප්‍රශ්න තියෙන්නේ දැන් අද මේ නිවැරදි පිරිසිදු පොල් තෙල් කොහොමද හොයාගන්නේ කියන එක. එන්නේ එතනයි තියෙන ගැටලුව තියෙන්නේ. දැන් අපි මට මතකයි පුංචි කාලේ අපි මේ නත්තල් කාලේ සියත දේශගුණ එනකොට මේ පොල් තෙල් බෝතලෙන් මිදෙනවා. අපිට පොල් තෙල් ගන්න බෑ. අද එහෙම තත්ත්වයක් දකින්න තියෙනවද? දකින්නවත් නැහැ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා නේද මේ නිවැරදි පිරිසිදු පොල් තෙල් අපිට හොයාගන්න බෑ කියන එක. ඒ කියන්නේ පොල් තෙල් වල පැහැයත් වෛද්‍යතුමනි එකිනෙකට වෙනස්. පැහැයත් එකිනෙකට වෙනස්. මොකද ඒකට ප්‍රධාන හේතුව ඒකට නොයෙක් දේවල් මිශ්‍ර කරලා තියෙනවා. තනිකර පිරිසිදු පොල් තෙල් නෙමෙයි. ඔබට පිරිසිදු පොල් තෙල් පුළුවන් නම් ඔබ ගෙදර හිඳ ගන්න. අන්න ඒක තමයි හොඳම දේ. පොල් තෙල් ගොඩක්ම හොඳ දෙයක්. මේක නරක දෙයක් නෙමෙයි. ආහාර පිස ගන්න අපිට එදිනදා පාවිච්චි කරන්න පුළුවන්. තව දෙයක් මම වැදගත් දෙයක් ඔබට කියනවා. දැන් අද පහසුවට දැන් අපි මේ පොල් මේ බ්ලෙන්ඩ් කරලා නගන්නේ. අර ඉස්සර වගේ ගාලා ගන්නේ නැහැනේ. එතකොට ඊටත් වඩා තවත් පහසු කරලා තිනවා මේ පොල් කිරි පැකට් හදලා තිනවා. ඉතින් මේක පහසු තමයි. නමුත් මේක වෙන හානිය හරිම නරකයි. මේක විතාමත් කුඩා විදියට අණු කැඩෙනවා මේ විදියට බ්ලෙන්ඩ් කරලා ගත්තාම. ඒ වගේම තමයි මේ පිටි වලින් ගත්තට පස්සේ කොලෙස්ටරෝල් අනවශ්‍ය විදියට ඇඟේ හැදීමක් වෙනවා. මේ නිවැරදි පොල් තෙල් ගත්තේ නැති වුණාම. එතකොට දැන් අපි හිතමුකෝ අපි දවස් ගානක අපි සම්බෝලයි බතුයි කනවා කියලා උදේට. මේක කිසි හානියක් නැහැ. මොකද සම්බෝලයක් හදනකොට අපි කොටලා ගන්න අඹරලා ගන්න. එතකොට අර සෛල චූටි සෛල වලට කැඩෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට කැඩෙනකොට ඒක හානියක් වෙන්නේ නැහැ. මොකද ඒවා මේ ඇඟට උරා ගැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අර හානිකර තත්ත්වය පොල් තෙල් වලින් වළක්ව ගන්න පුළුවන් තරම් විදිහට අපි අර පොල් විදිහට අපි භාවිතා කරනවා නම් ඒ කියන්නේ මේ බ්ලෙන්ඩ් කරන්නේ නැතුව අර පිටි කරලා ගන්න නැතුව පොල් ගහලා මිරිකලා ගන්නවා නම් ඒකෙන් ලැබෙන මේක අරතරම්ම හානි නොවෙනවා නෙමෙයි කොයි දේ වුණත් ඕනකට වඩා හොඳ නැහැ. ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩි කෙනෙක් නම් ඔබ පරිස්සම් වෙන්න පොල් කිරි වල හොඳ නැහැ කියන එකයි මම කියන්නේ. නමුත් අනවශ්‍ය විදිහට බයක් ඇති කර ගත යුතු නැහැ. අර විදිහට අපි ප්‍රවේශම් වෙනව නම් නියම විදිහට පොල් පාවිච්චි කරනවා. දැන් අර එහෙම කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් බොහෝ වෙලාවට පොල් කිරි මිරිකලා ගන්නකොට මිටි කිරි අයින් කරලා දෙවන කිරින් තමයි උයන්න බලන්නේ. දැන් අනේ කාරණාවත් පොඩ්ඩක් ඒක හොඳයි. මොකද ඇත්තටම අපිට පුළුවන් නම් ඒ කියන්නේ නිරෝගී කෙනෙකුට නෙමෙයි මම කියන්නේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් නම් ඔබට මේ මුල් කිරි ටික අයින් කරලා දෙවෙනි කිරි වලින් ගන්න එක වඩා හොඳයි. මොකද එතන වැඩිපුර මේ තෙල් පදාර්ථ එකතු වීම අඩුවීමක් වෙනවා. ඒක හොඳයි. ඒ කොලෙස්ටරෝල් නිසාම වෛද්‍යතුමනි අපිට ඇති වෙන්න පුළුවන් වෙනත් රෝගත් තියෙනවද? තියෙනවා. පැහැදිලිවම තියෙනවා. ගොඩක් භයානක රෝග තියෙනවා. ඒටි ඉස්සෙල්ලා මම තව කීපයක් කියන්නම් මේ ලක්ෂණ කීපයක් මේ කිව්වොත් හොඳයි කියලා හිතුවා. මොකද ඔබතුමී අහුවා අපි අඳුනගන්නේ කොහොමද කියලා මේ රෝගේ කියනකොට මම ඒක කෙටි උත්තරයක් මම ඉවිල දුන්නේ. දැන් අපි ළඟට ඉන්න රෝගියෙකුට අපිට අනුමාන කරන්න පුළුවන් මෙයාට කොලෙස්ටරෝල් තියෙනවා කියලා. එතකොට අපි දැක්ක ගමන්ම එයාම අඳුන ගන්නවා බොහෝ වෙලාවට එයා අති ස්ථූල කෙනෙක්. එතකොට දැන් මේ ඇඟේ තෙල් පදාර්ථ වැඩි වුණාට පස්සේ වෙන්නේ මොනවද හානිය? මේ කියන්නේ මේක අඳුන ගන්න ප්‍රධාන වශයෙන් මේක මේ හැම යට තැම්පත් වෙනවා. හැම යට තැම්පත් වීමෙන් තමයි මේ සිරුර අවලස්සන තත්ත්වයටපත් වෙන්නේ. ඒ වගේම තමයි මේ කාන්තා පක්ෂණ පියයුරු වට යට එතකොට නිතඹ කලව වගේ තැන්වල වැඩිපුර තැම්පත් වීම වෙනවා. ඒ වගේම මේ ඇහැ යට මෙතන තියෙන මේ සියුම් පටල තියෙනවා. මේ යට තෛල පදාර්ථ එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩිපුර අපිට දකින්න පුළුවන් මේ වගේ තියෙන කෙනෙක්ගේ ඒ අනුමාන කරලා හිතන්න පුළුවන්. ඒ වගේම තමයි ඇහැ ඇරලා බැලුවොත් කෝනිකාව වඩේ මේ සුදු පාට ලපයක් වගේ අපිට දකින්න මේක 100%ක්ම හරි නෑ. නමුත් දල අදහසක් ගන්න පුළුවන්. මේ කුලිතේ වටේ සුදු පාට අපිට දකින්න පුළුවන්. ඒතර මේ වගේ අයව අපි අනුමාන කරලා අපිට පුළුවන් මේක තහවුරු කරගන්න අපි ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාවක් කරනවා. ඒතර අපිට 100%ක්ම තහවුරු කරගන්න පුළුවන් මෙයාට මෙන්න මේ ප්‍රමාණයට තියෙනවා කියන එක අඳුර ගන්න පුළුවන් හැකියාව එනවා. ඒව තමයි සාමාන්‍යයෙන් අපි අඳුර ගන්න ලක්ෂණ. තව මට කියන්න අමතක වුණා මේ කොලෙස්ටරෝල් වලින් වැදගත්කම. මම එකක් කිව්වා
ඇත්තටම අපි මේ ජීවය පවත්වාගෙන යන. ඒ කියන්නේ මේ සිරුරේ හැඩය පවත්වා ගන්න තමයි විශේෂයෙන්ම මේ කොලෙස්ටරෝල් ඕන වෙන්නේ. ඒ වගේම අපේ ඇඟේ තියෙන සමහර හෝමෝන් නිෂ්පාදනය කරන්න ඕන වෙනවා. ඒ වගේම සමහර යම් එන්සයිම් නිෂ්පාදනය කරන්න මේ කොලෙස්ටරෝල් ඕන වෙනවා. ඒ වගේ තමයි වැදගත් දෙයක් තමයි මේ රුධිර වාහිනිය විශේෂයෙන්ම ධමනිවල අභ්‍යන්තර බිත්තිය හදන්න විශේෂයෙන්ම මේ කොලෙස්ටරෝල් කියන පදාර්ථය අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේ තමයි වැදගත් දෙයක් මේ මොළයේ තියෙන ස්නායු සෛල කියන එක අපේක විනාශ වුණොත් හදන්න බෑ. ඒ නිසා ඒ සෛල හරි වැදගත් සෛලයක්. මේ ස්නායු සෛල වල මේ ආවේග ගමන් කරන්න මයිලින් ෂීට් කියලා ගන්නවා. මයිලින් කොපු කියලා කියන්නේ අපි. මෙන්න මේක හදන්න විශේෂයෙන්ම මේ HDL කියන කොලෙස්ටරෝල් වර්ගය ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි පරිවෘත්තය කියා සිදු කරන්න කොලෙස්ටරෝල් ඕන කරනවා. මේ අපේ සිරුරේ අනවශ්‍ය විදියට දේවල් මේ එකතු වීම බලක්වන්න කොලෙස්ටරෝල් ඕන වෙනවා. විටමින් D නිෂ්පාදනය කිරීමට යම් දායකත්වයක් දරන කොලෙස්ටරෝල් මේ වගේ නොයෙක් හේතු තියෙනවා මේ කොලෙස්ටරෝල් වල මේ කාර්යභාරය අපේ සිරුරට අවශ්‍යතාවය. මේක වැඩි වුණොත් තමයි හොඳ නැති කියලා සඳහන් කරලා තියෙන්නේ. දැන් ඔබතුමිය අහුව දැන් මේ රෝග තත්ත්ව මොනවද වෙන්නේ කියලා. මම එකක් දෙයක් උදාහරණ කියන්න. දැන් අපි දන්නවා දැන් අපේ මේ මුළු ඇඟේම රුධිරය ගමන් කිරීමට අවශ්‍ය වෙන්නේ හෘද වස්තුවනේ. හෘද වස්තුවෙන් තමයි රුධිරය ගමන් කරන්නේ. රුධිරය මගින් තමයි අවශ්‍ය ඔක්සිජන් මේ පෝෂක පදාර්ථ සිරුරට ලබා දෙන්නේ. ඒ වගේම මේ හෘද වස්තුවලට රුධිර සැපීමක් ඕන වෙනවා. මොකද හෘද වස්තුවලට පෝෂණය ලබා ගන්න ඕන වෙනවා. ඒතකොට මේ හෘද වස්තුවලට රුධිර සැපෙන ප්‍රධාන ආර්ටරි දෙකක් තියෙනවා. මේකට කොරොනරි ආර්ටරි කියලා කියන්නේ. එහෙම නැත්නම් කිරීටික ධමනි කියලා කියන්නේ. මෙන්න මේ දෙක හරිය වැදගත්. දැන් මේ අපි හිතමු යම් කෙනෙක්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි. එතකොට මේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කියලා කියන්නේ තෛල පදාර්ථ වැඩි කියන්නේ මේවා මේ රුධිර වාහිනිය වල තැම්පත් වෙන්න පුළුවන්. එතකොට යම් විදියකින් ගිහිල්ලා මේ රුධිර වාහිනියක මේ තෛල පදාර්ථ තැම්පත් වුණොත් අපි හිතමු කීටක ධමනියේ තැම්පත් වෙනවා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? heart attack එක කියන්නේ ඒක තමයි. රෝගියා ශනිකව මිය යන්න පුළුවන්. මේකට කියන්නේ ඇතරොස්ක්ලෙරොසිස් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඇතරෝම කියලා කියන මේ ඒ රුධිර වාහිනියේ තැම්පත් වුණාට පස්සේ රුධිර වාහිනිය බ්ලොක් වෙනවා. අවාසනාවක තත්ත්වය මේ හෘද වස්තුවේ රුධිර සපයන මේ රුධිර වාහිනිය දෙක බ්ලොක් වීම 80ක් 90ක් වෙනකන් රෝගියට දැනෙන්නේ නැහැ. ඒ නිසා රෝගියා ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. අන්තිම අවස්ථාවට එයාට ඒක තද බල විදිහට දැනුණාට පස්සේ ඒ කියන්නේ රුධිර සැපීම ගොඩාක් අඩු වෙලා පෝෂණය අඩු වෙලා ඔක්සිජන් සැපීම අඩු වුණාට පස්සේ තමයි රෝගියට දැනෙන්නේ. එතකොට ප්‍රමාද වැඩි ඇත්තටම. ඒ කියන්නේ එතකොට අපිට ඇත්තටම කරන්න තියෙන්නේ ශල්‍ය කර්මයක් තමයි ඒක යන්න තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපිට වළක්ව ගන්න හැකියාව තියෙනවා කලින් රෝගියා දන්නවනම් මේ ඇතරොස්ක්ලෙරොසිස් මේ තත්ත්වය වළක්ව ගන්න අපේ ළඟ ප්‍රතිකාර තියෙනවා. ඒ කියන්නේ මේ තැම්පත් වෙන වළක්ව ගන්න හැකියාව තියෙන දේවල් නොඑක් තියෙනවා. නමුත් රෝගියා දන්නේ නැතුව එයා ප්‍රමාද වීමෙන් තමයි අර අන්තිම තත්ත්වයටපත් වෙන්නේ. එතකොට අපිට ශනිකව අපේ ප්‍රතිකාර වලින් ප්‍රතිකාර කරන්න බෑ. ඒ වගේ වෙලාවට බයිපාස් එක තමයි කරන්න තියෙන්නේ. මොකද රෝගියා ජීවිතේ බේර ගන්න ඕනේ. ඒක ප්‍රධාන අංකයකට සලකන්න ඕනේ. ඒ නිසා පහසුව තකා අර වගේ දෙයකට යනවා. ඒක එකක්. තව එකක් කියනවනම් මේ විදිහටම තෛල පදාර්ථ අපේ ගිහිලා මොළයේ සෛලයක තැම්පත් වෙලා සෛලය කියන්නේ රුධිර වාහිනියක තැම්පත් වෙලා රුධිර වාහිනිය ශනිකව පුපුරලා ගියොත් එතකොට මොකද වෙන්නේ? රෝගියා අංශභාග රෝගී. CV එකක් කියලා කියනවා. ඒ කියන්නේ cerebral accident එකක් වෙනවා කියනවා. එතකොට එහෙ වගේ දෙයකින් අර ඇතරොස්ක්ලෙරොම තත්ත්වලා ඒ රුධිර වාහිනියක් මේ වෙලා තිබුණොත් එතකොට එතනින් එහාට රුධිර සපයන්න විදියක් නැහැ. ඒ රුධිර වාහිනිය පිපුරුවොත් ඒ වටේ තියෙන මොළේ සෛල මැරෙනවා. එතකොට ඒ මොළේට අදාළ ඇඟේ ක්‍රියාහානිය සිදු වෙනවා. එතන ඒක තමයි අංශභාගය කියලා කියන්නේ. ඕක ඔය එක තත්ත්වයක්. තව තත්ත්වයක් තියෙනවා. දැන් මේ රුධිරේ ගමන් කරන මේ කොලෙස්ටරෝල් කොටස් අර ලිපිඩ කොටස් නේ මේවා. ලිපෝප්‍රෝටීන් කොටස් නේ. මේ කොටසක් සමහර විට කෙලින්ම ගිහිල්ලා මේක මේ ඒ තෛල කොටසක් විදිහම ගිහිල්ලා රුධිර වාහිනියක හිර වෙන්න පුළුවන්. රුධිර වාහිනියක. මේකට මේක කියන එම්බෝලා එකක් කියලා කියන්නේ ගිහිල්ලා තැම්පත් වීමෙන් වෙන රුධිර පිපිරීමක්. ඒ වගේ තත්ත්වයක් වුණත් අර විදිහටම අංශභාග තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් heart attack වෙලා ටිකක් ඇවිල්ලා රෝගියා මිය යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් මේක නොසලකා හැරීමෙන් තව විදිහලා තියෙනවා. මේ රෝගී තත්ත්වයේ එන්න රෝගියා තරබාරු වෙනවා. එතකොට මේ රුධිරය එන්න වැඩි වෙනවා. එතකොට මේවා අස්ථි වලට බලපානවා. අස්ථි වලට බලපාලා අස්ථි වල විකෘතතාවයක් ඇති වෙනවා. එතන මෙයා බර වැඩි වෙන්න අස්ථි වල දරා ගැනීම හැකියාව නැති වෙනවා. එතකොට අස්ථි වල කාට්ලේජ් ගෙවෙනවා. එතකොට අස්ථි ඇද වෙන්න පුළුවන්. විකෘතතාවයටපත් වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක්. ඒ විතරක් නෙමෙයි. මෙයාගේ අතිරුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. නොඑක් විදිහට ඒ කියන්නේ රුධිර පීඩනය පවත් ගන්න බැරි තරමට වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක
අනවශ්‍ය විදිහට වෙන රෝග තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි දියවැඩියාව. දියවැඩියාව කියන එක මේකට කෙලින්ම සමගාමීව සම්බන්ධයි. එතකොට මේක කොලෙස්ටරෝල් නිසා දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව නිසා කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්. මේ ඔක්කොම රෝගී තත්ත්ව එකින් එකට සම්බන්ධයි. ඉතින් මේ වගේ තමයි මේ භයානක රෝග තත්ත්ව අපිට සලකන්න පුළුවන් මේ කොලෙස්ටරෝල් වැඩි වීම නිසා. ඒ නිසා ඔබ ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඔබේ නිරෝගී ජීවිතය පවත්වා ගන්න ආයුර්වේද රටාවට අනුව ඔබ ජීවිතය හුරු කරගන්න මම ඉදිරියට තවත් කෙටි පැහැදිලිමක් කරන්නම් කොහොමද ඔබ ජීවන රටාව පවත්වා ගන්න ඕන කියන එක. දැන් මේ පැහැදිලි කිරීම ඔස්සේ පරිස්සම කියන එක කොයිතරම් වැදගත්ද? අර වෛද්‍යතුමන් කිව්වා වගේ කට පරිස්සම් කරගන්න එක කොයිතරම් වැදගත්ද? බය වෙන එක නෙවෙයි ඌමනා වෙන්නේ පරිස්සම ඇති කරගන්න එක. ඒ දැනුවත් වීම ලබා දෙමින් තමයි අදත් ජීවිතාර්ථ මේ විදිහට ඔබට ලං කර දෙමින් ඉන්නේ. වෛද්‍යතුමනි ගැහණු පිරිමි ભેදයත් එක්ක මේ කොලෙස්ටරෝල් තත්ත්වයන් අඩු වැඩි වෙන්න පුළුවන්ද හැදෙන්න පුළුවන්ද? ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒක මෙහෙම මේ නිසා කාන්තාවන්ට අවුරුදු 45ක් වගේ යනකම් මේ කොලෙස්ටරෝල් වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඇඟේ කාන්තාවන්ගේ තියෙන ඊස්ට්‍රෝජන් හෝමෝන නිසා ඒක පාලනය කිරීමක් වෙනවා. ඒ නිසා ඒ අයට අවුරුදු 45ක් වගේ කියන මෙනෝපෝස් වෙනකම් ආර්ථ භාවයට යනතුරු එයාට ආරක්ෂාවක් සැලසෙනවා. නමුත් පිරිමි පක්ෂයට එහෙම නැහැ. ජීවිත කාලයටම එකම විදිහට පවත්වනවා. නමුත් කාන්තාවන්ට අවුරුදු 45න් පස්සේ තත්ත්වය භයානක වෙනවා. මොකද එතකොට ඒගොල්ලන්ගේ ඊස්ට්‍රෝජන් හෝමෝන අඩු වෙනවා. එතකොට අර ලැබෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරගන්න අර කලින් විදිහට බැරි වෙනවා. මේ වගේ වෙලාවට සමහර වෛද්‍යවරු ඊස්ට්‍රෝජන් හෝමෝනය කෘත්‍රිමව දෙන්න පෙළඹෙනවා. මේ තමන්ගේ අර ක්‍රියාකාරීත්වය ඇති කරගෙන යෑම සඳහා සහ ওই වගේ නොයෙක් හේතු නිසා. නමුත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වශයෙන් මම ඒක අනුමත කරන්නේ නැහැ. මොකද ඒකෙන් නොයෙක් වෙන වෙන අතුරු ආබාධ සංකෘතතා තියෙනවා. ඒ වගේ අයට අපේ ප්‍රතිකාර තියෙනවා. රසායන තන්ත්‍රය කියලා වෙනම අපේ කොටසක් තියෙනවා. ඒ අයව කොහොමද මේ අර වගේ අනවශ්‍ය ප්‍රතිකාර නොකර තමන්ගේ නිරෝගීතාවය දිගටම පවත්වාගෙන යන්න පවත්වන්නේ කොහොමද කියන තත්ත්වය යටතේ. ඒ නිරෝගීකම ඇති කරගන්න නම් වෛද්‍යතුමනි අපි කොහොමද අපේ ඇවතුම් පැවතුම් වෙනස් කරගන්න උවමනා වෙන්නේ? මෙහෙමයි ඉනුසා අපේ සඳහන් කරලා තියෙනවා ආයුර්වේද සඳහන් කරලා තියෙනවා දිනචර්යා ඍතුචර්යා වර්ෂචර්යා කික එක කාලවලට අපි කොහොමද ආහාරගත යුත්තේ ඇවතුම් පැවතුම් කොහොමද පැවැත්විය යුත්තේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ ඔක්කොම ඒ විදිහට නැතුණා මම කෙටියෙන් කියන්නම් ඔබට ඔබේ ජීවන රටාව කොහොමද පවත්වාගෙන යන්න ඕන කියන එක. ඔබ උදේ පාන්දර අවදි වෙන්න. මේකට අපි සඳහන් කරලා තියෙනවා ආයුර්වේද සඳහන් කරලා තියෙනවා බ්‍රහ්ම මුහූර්තයෙන් අවදි වෙන්න කියන එක. බ්‍රහ්ම මුහූර්තය කියලා කියන්නේ රාත්‍රී කාලයේ මුහූර්ත 15ක් තියෙනවා. මේකේ අවසාන මුහූර්තය තමයි කියන්නේ හිරු උදා වෙන්න කලින් තියෙන මුහූර්තය. හරි විදිහටම ගන්නවා නම් 4:43 ඉඳලා 5:12 දක්වා කාලය. දල වශයෙන් ගත්තා නම් 4:00මාරයි 5:00 කාල අතර තමයි ඔබ අවදි වෙන්න ඕන. මොකද මේ වෙලාවට මේක බ්‍රහ්මයන්ට අයිති පැයක් කියලා කියන්නේ මේ වෙලාවේ ඇත්තටම මනසයි කයයි දෙකම ඉතාමත් නිරෝගී. ඔබ අත්දැකලා බලන්න මේ වෙලාවට අවදි වුණොත් ඔබට හරිම මතකයක් තියෙන වෙලාවක්. ඒ වගේම හරි පහසුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. හරි ඒ කියන්නේ ඇඟට හරි ප්‍රාණයක් ඇති වෙන කාලයක් තමයි මේ කාල සීමාව. ඉතින් ඔබ ඒ නිසා ඒ කාලේ අවදි වෙන්න පුරුදු වෙනවා නම් ඉතාමත් ඒක හරිම වැදගත් මේ නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න. නැගිටිට පස්සේ ඔබ අද බොහෝ වෙලාවට මේ බෙට්ටි එකට පුරුදු වෙලා තියෙනවානේ. ඒක නවත්තන්න. බෙට්ටි එකක් ඕනේ නැහැ. ඔබ ඒ වෙලාවට ඔබ පිරිසුදු වතුර ටිකක් බොන්න. ඒක හරි වැදගත්. ඔබ මේ සිසිල් වතුර හොඳයි. ඔබට එකපාරට පුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ මේක ටිකෙන් ටික පුරුදු කරගන්න. වතුර ටිකක් බොන්න ගන්න. එතකොට ඔබේ අර අභ්‍යන්තර ජීර්ණ පද්ධතිය ඔක්කොම නියමාකාරව ක්‍රියා කරන්න ගන්නවා. ඊට පස්සේ ඔබ හොඳට ඔබේ ඇඟ පිරිසුදු කරගන්න. ඊට පස්සේ ඔබ ධර්මානුකූලව ඔබේ ආගම ආදාන්න පුළුවන් නම් විශේෂයෙන් බෞද්ධෙක් නම් මෛත්‍රී භාවනාව විනාඩි 10ක් කරන්න පුළුවන් නම් ඔබට ඉතාමත් ඒක හරි මුළු දවස පුරාවටම ඉතාමත් හරි මානසික සහ කායික දෙකෙන්ම හොඳට වැඩ කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි ආර්ය සඳහන් කරලා තියෙනවා දත් මදින්න මොන විදිහටද ඇඟේ සබන් මේව ගන්න ඒවා ඔක්කොම ඒක සඳහන් කරලා තියෙනවා. ඒව අවශ්‍ය නැහැ. ඔබ දැනට ඔබ කරන විදිහට ඒව කරන්න. ඔබේ ආහාර රටාව ඔබ මෙන්න මේ විදිහට පුරුදු වෙන්න. අනවශ්‍ය විදිහට ගොඩාක් ආහාර ගන්න එපා. අපේ ආහාර ගන්න විදිහ සඳහන් කරලා තියෙනවා. ආර්ය සඳහන් කරලා තියෙන උපයුක්ත මාත්‍රාවෙන් ආහාර ගන්න කියලා. ඒක උපයුක්ත මාත්‍රාවෙන් ආහාර ගන්න කියලා කියන්නේ අපේ උදරයේ අල්ලන ආහාර ප්‍රමාණය තියෙනවානේ. ඒකෙන් භාගයක්. ඒ කියන්නේ 4න් 2ක් ආහාර අරගෙන තව 4න් 1ක් වතුර බීලා 4න් 1ක් හිස්ස තියන්න කියලා. එතකොට තමයි ජීර්ණය හරියට සිද්ධ වෙන්නේ. අද අපි එහෙම නෙමෙයිනේ කරන්නේ 4න් 4ම ආහාර ගන්නවා. එතකොට ඉතින් වතුර ටිකක්වත් බොන්න ඉඩක් නැහැ. මේ ඒ නිසා මේකට පුරුදු වෙන්න එපා. ඔබේ ජීවිතේ නිරෝගීකම ආරක්ෂා කරන ඇත්තට ඔබට අනවශ්‍ය විදිහට ආහාර අවශ්‍ය නැහැ. ජීවත් වෙන්න බොහොම සුළු ප්‍රමාණයක් ආහාර අවශ්‍ය වෙන්නේ. ඒ ආහාර ප්‍රමාණය ගන්න
අර විදිහට පුරුදු වෙනවා නම් හැමතිස්සෙම බඩගින්න ඇතුව ආහාර නවත්තන්න. පුතේ බඩ පිරෙන්නම ගන්න එපා. අරගෙන නවත්තන්න මම තව පොඩි රහසක් කියනවා. ඔබ ආහාරයට ගත්තට පස්සේ ඔබ උණු වතුර කෝප්ප භාගයක් බොන්න. ඒකෙන් මොකද්ද වෙන්නේ? මම අර එදා ඉස්සෙල්ලා කියපු අර ෆැටි liver කියන තත්ත්වයෙන් මිදෙන්න හොඳම දෙයක් තමයි මේ ආහාරයෙන් පස්සේ උණු වතුර බොන එක. මොකද එතකොට අපේ අනවශ්‍ය විදිහට ගත්තා නම් අපේ කොලෙස්ටරෝල් දේවල් ඒක ඇඟේ තැම්පත් වෙන්නේ නැහැ. ඒක වළක්වනවා. ඒක තමයි මේ උණු වතුර ගන්න කියලා කියන්නේ. තව එකක් තමයි ඔබ ආහාර ගත්ත විගස ගොඩාක් වතුර බොන්න එපා. මේක නොයෙක් මතභේද තියෙනවා. නමුත් ආහාර අරගෙන මේක යම් ප්‍රමාණයකට ජීර්ණ වුණාට පස්සේ පැය භාගයක විතර ගියාට පස්සේ ඔබ හොඳට වතුර බොන්න. ඒක තමයි එක රහසක් මම කියපු. ආහාර ওই ප්‍රමාණයට අරගෙන ඔබ දෛනික ඔබේ වැඩ කටයුතු යෙදিলা ඊට පස්සේ ඔබ දවල් ආහාරය සාමාන්‍යයෙන් ගන්න විදිහට ගන්න අර විදිහටම අනවශ්‍ය විදිහට ගොඩක් ගන්න එපා. රාත්‍රී ආහාරය සුළු වශයෙන් ගන්න. ඔබ මොකද ඔබ ආහාර අරගෙන නිදා ගන්න එක කරන්නේ. ඒ නිසා ගොඩාක් ආහාර අවශ්‍ය නැහැ. බොහොම සෑහළු ආහාරයක් ගත්තාම ඇති ජීවිතේ පවත්වාගෙන යන්න. ඒකෙන් අනවශ්‍ය විදිහට අර ඇඟේ කොලෙස්ටරෝල් තැම්පත් වීම නතර කරනවා. ඒ වගේම ජීවන රටාවත් හොඳට සිදු වෙලා ඔබේ නිින්දට හොඳ ඒක පහසුවක් වෙනවා. ඒ නිසා ආහාර මද වශයෙන් රාත්‍රියට ගන්න නොගනම ඉන්න ඕනේ. ඔබ තුන් වේලටම ආහාර ගත්තට කමක් නැහැ. ගන්න ප්‍රමාණය අඩුවෙන් ගන්න. ගන්න විදිහට අර විදිහට වැදගත් විදිහට බඩ පිරෙන්නම ගන්න එපා. ඒ වගේම තමයි අනවශ්‍ය විදිහට ඔය ෆ්‍රයිඩ් රයිස් කෘත්‍රිම රසකාරක දේවල් පැණි බීම විශේෂයෙන්ම ළමයින් නවත්තිය යුතුම දෙයක්. ඒ වගේම තමයි පිටිකිරි. මම නම් අනුමත කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ඔබට පුළුවන් නම් කැත කෝප්පයක් බොන්න, ඔසු පැන් ටිකක් වගේ දෙයක් මගලා පුළුවන් නම් මේක తాවකාලිකව මේක Tamanට මේ නුහුරු අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීන නිරෝගීව ඉන්න හේතුවක් මම මේ කියන්නේ. తాවකාලිකව කිරි බීදුරුවක් බීලා සැප ලබනවට වඩා රෝගී වෙලා දීර්ඝ කාල ජීවත් වෙනට වඩා නිරෝගීමත් වැඩි කාලයක් ජීවත් වෙන්න හේතුවක් තමයි මම මේ අද කියන්නේ. ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබ මේ අමතර තේ වතුර බොන වෙලාවට ඔබට පුළුවන් නම් බෙලි මල් ටිකක් බෙලි කොළ ටිකක් තම්බලා කුඩු කරලා තියාගෙන හරි කුඩු ටිකක් දාලා හරි පාවට්ට කොළ ටිකක් ඒතර මේ නොඑක් දේවල් තියෙන අපේ ඉරමුසු පත්පාඩගම් කොත්තමල්ලි වෙනවකට අන්න වගේ දේවල් මොනවා හරි ඖෂධයක් අරගෙන තේ වෙනුවට බොන්න පුළුවන් නම් ඒක හරි වැදගත් මේ කොලෙස්ටරෝල් අනවශ්‍ය විදිහට තැම්පත් වීම වළක්වනවා. ඒ වගේම තමයි උදේට ඔබට පුළුවන් ආහාර ගන්න කලින් කැඳ වීදුර ලුණු කැඳ ටිකක් උනත් කමන්නේ මේකට ඉඟුරු කෑල්ලක් දාලා එහෙම නැත්නම් ඉඟුරු ඉස්ම මිලිලිටරයක් විතර දාලා බොන්න පුළුවන් නම් ඒකෙන් ඔය කොලෙස්ටරෝල් ගොඩාක් ඇඟේ තැම්පත් වීම අඩු වෙනවා. ඒ නිසා මෙන්න මේ දේවල්ෙන් ඔබ වැළකෙන අනිත් එක ඔබට පුළුවන් නම් හැකියාව තියෙනවා නම් විනාඩි 10ක්වත් දවසට ඇඟට දාඩිය දාන්න ව්‍යායාමයක දෙන්න. මේක ඇවිදින්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැත්නම් බයිසිකල් පදින්න පුළුවන් නම් පීනන්න පුළුවන් නම් එක තැනක ජොගින් වගේ කරන්න පුළුවන් නම් මේ ඇඟට මේ ඇවිදිනවා කියලා මේ සාමාන්‍ය ඇවිදලා හරියන්නේ නැහැ. ඇඟට දැනෙන්න. ඇඟට දාඩිය දාන්න. මොකද මේ කොලෙස්ටරෝල් දිය වෙනවා කියන්නේ ඉස්සෙල්ලා අපේ ග්ලූකෝස් දහන වෙලා ඉවරලා ඊට පස්සේ තමයි කොලෙස්ටරෝල් තෛල පදාර්ථ දිය වෙන්නේ. ඒ නිසා අර තරමක් තදට ඇඟේ දාඩිය දාන්නවා මේ තෛල පදාර්ථ දිය වෙන්න. ඒතර ওই විදිහට ඔබ ජීවන රටාව හුරු කර ගන්නව නම් ඔබට නිරෝගීමත් ජීවිතයක් ඇති කරගෙන යන්න පුළුවන්. තවත් අවසරයක් මම කියනවා ඔබ කන්න ජීවත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න කන්න. එතකොට ඔබේ ජීවන රටාව කුරු කර යන්න පුළුවන්. මේ අනවශ්‍ය කොලෙස්ටරෝල් තැන්පත් වීමට බය විය යුතු නැහැ. ඔබගේ සෞඛ්‍ය ඔබට ආරක්ෂා කරගෙන යන්න පුළුවන්. නිරෝගී ජීවිතයක් පවත්වා ගන්න පුළුවන්. එතකොට මේ ආයුධන අනුව සුඛාය දීර්ඝායු විදිහට ජීවත් වෙන්න හැකියාව ඔබට ලැබෙනවා. වෛද්‍යතුමනි දැන් සමහර පුරුදු වෙලා තියෙනවා මේ සැරින් සැරේ කෑම කන්න. ඔව්. මේ தත්ත්වය හොඳද අපිට? මෙහෙමයි. ඒක සමහර රෝගී තත්ත්ව අනුව සමහර අයට එහෙම ගන්න වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒක ඒ තරම්ම හොඳම දෙයක් නෙමෙයි. නමුත් දැන් අද ඇත්තටම දැන් මේ අපි හිතමු උදාහරණයක් වශයෙන් දියවැඩියා රෝගියෙක් කියලා. ඒතර මෙයා බටහිර ඖෂධ ගන්නවා. ඒතර එයාගේ කොලෙස්ටරෝල් මේ සීනි ප්‍රමාණය මනින්න වෙනවා. තැනට එයාට ආහාර ගන්න වෙනවා. මොකද එයාගේ තියෙන ප්‍රමාණය අනුව සීනි අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අය සැරෙන් සැරේ ටික ටික ආහාර ගන්නවා. නමුත් ඒක රෝගී තත්ත්වයේ මත ඇති වෙන තත්ත්වයක් මිසක් නිරෝගී කෙනෙකුට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නිරෝගී කෙනෙකුට උදේ ආහාර ගත්තට පස්සේ ආයෙ දවල් ආහාර ගත්තාම හොඳටම ප්‍රමාණවත්. දැන් ඉතින් මේ කොලෙස්ටරෝල් රෝගී තත්ත්වයේ තුල ආයුර්වේදයේ වෛද්‍ය ප්‍රතිකර්ම පිළිබඳව තමයි දැන් අවධානයට ලක් කරගන්න සූදානමක් තියෙන්නේ. ඒ නිසා අවධානයෙන් අහගෙන ඉන්න. ප්‍රතිකාර සම්බන්ධව මේ කොලෙස්ටරෝල් වලට ඇත්තටම මේකට ප්‍රතිකාර අපිට ඕන තරම් තියෙනවා. මේකට මේ බය විය යුතු නැහැ. අපි ළඟ ඉන්න රෝගියා අපි වෙන් කර ගන්නවා කලින්ම. ඉස්සෙල්ලාම අපි වෙන් කර ගන්නවා. මේ එක මොකද බටහිර වෛද්‍ය විද්‍යාව විදිහට නෙමේ
අපි රෝගියෙකුට ප්‍රතිකාර කරන්නේ රෝගයට සහ රෝගියාට වෙන් කරලා. ඒ වගේම තමයි එකම ප්‍රතිකාර පද්ධතියක් මේ හැම කෙනෙකුටම යොදන්නත් බෑ. ඒක රෝගයන් රෝගයට වෙන් වෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන් වෙනවා. ළමා වැඩිහිටි තත්ත්ව අනුව වෙන වෙනවා. ඒ වගේම අපි ළඟට එන රෝගියෙකුට අපිට මේ කොලෙස්ටරෝල් විතරක් නෙමෙයි තියෙන්නේ. මෙයාට මේ රෝග සංකීර්ණකෙන් එයා එන්නේ. සමහරට දියවැඩියා තියෙන්න පුළුවන්. ඒ වගේම අදිරුදුරු පින්න තියෙන්න පුළුවන්. හෘද රෝග තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට මේ හැම එකක්ම අපි සලකනවා. මේ හැම එකක්ම සලකලා එකකට එකක් වෙන මේවා නොවන විදිහට නොගැලපෙන නැති වෙන්න ප්‍රතිකාර පද්ධතිය අපි යොදනවා. මේ රෝගියාගේ රෝගී තත්ත්වයයි මේකයි අනුව අපිට සති 3ක් 4ක් වගේ යනකොට අපිට උපදෙස් දීලා රෝගියාගේ මේ කොලෙස්ටරෝල් අඩු කරන්න පුළුවන්. නමුත් අපිට මේක ජීවිත කාලෙටම මෙයාට ප්‍රතිකාර කරගෙන යන්න ඕනේ නැහැ. ඊට පස්සේ එයාට අවශ්‍ය වෙනවා එයාගේ ඇවතුම් පැවතුම් ආහාර රටාව සකස් කරගන්න. ඊට පස්සේ එයාට දීර්ඝ කාලිනව ප්‍රතිකාර ගන්න ඕනේ නැහැ. අර පාලනය කළ දුන්නාට පස්සේ ඖෂධ වලින් එයාට පුළුවන් එයාගේ ජීවන රටාව හදාගෙන යන්න. ඉතින් ඒක තමයි කියන දේ ප්‍රතිකාර කරන එක විදිය එකිනෙකාගෙන් එක්කිනාට වෙනස් වෙනවා. යොදන ඖෂධ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒක තියෙන රෝගී තත්ත්වයේ සලකලා බලලා එකින් එකිනාට අපි යොදන ප්‍රතිකාර වෙනස්. ඒක සුසුකම්ලත් වෛද්‍යවරයෙක් දන්නවා කොහොමද ප්‍රතිකාර කරන්න ඕන කියලා. ඔබට අවශ්‍ය ප්‍රතිකාර අපේ රෝහලෙන් නොමිලේ ලබා ගන්න පුළුවන්. බ්‍රහස්පතින්දා දවසක තියෙන සායනයක් මගේ සහෝදර විශේෂණ වෛද්‍යවරයෙක් කරන්නේ. එතනට යොමු කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය තියෙනවා නොමිලේ මේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මේ කාල සීමාවෙදිත් පැවැත්වෙනවා. අර ඉස්සර විදියටම නැති වුණත් තරමක් දුරට පවත්වාගෙන යනවා. වෛද්‍යතුමනි දැන් අර බොහෝ දෙනෙක් කොලෙස්ටරෝල් තියෙන අය අර ඒ තත්ත්වය පාලනය කරගන්න බොහෝ දේවල් අත්හදා බලනවා. ඔය අතරට කරපිංච සම්බෝලය ගැන බොහෝ දෙනෙක් මේ ප්‍රායෝගිකව භාවිත කරනවා. අන්න ඒ ගැනත් ඔබතුමාගෙන් විමසන්න කැමතියි. ඔව් ඇත්ත. ඔබ කියපු කතාව හරියි නිසා කරපිංච කොළවලින් කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නරක නැහැ. ඒක ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ කරපිංචා කියන එක මට තව කියන අමතකුණේ වැදගත්ම දෙයක් තියෙනවා. මතක කරපු නිසා හොඳයි. අපේ තියෙනවා මේ ස්වභාවික රසකාරක. විශේෂයෙන්ම කුරුඳු පොතු, ගොරකා, සියඹලා, සූදුරු, කළුදුරු, මහදුරු මේ වගේ දේවල් හරිම වැදගත්. මොකද මේවා අපේ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. මොකද එතකොට අපි ගන්න අනවශ්‍ය කොලෙස්ටරෝල් ඒකෙන් කපා හරිනවා. ඒතර කරපිංචත් ඔය වගේම තමයි. කරපිංචත් කියන ආහාරයක් අපි මේක ඖෂධයක් විදිහට සලකන්නේ නැහැ. කරපිංච දැම්මට පස්සේ ආහාරයට ඒ හැම එකකින්ම වෙන්නේ මේ ආහාරයේ තියෙන මේ ස්වභාවික රසකාරක තත්ත්වය ඇති වෙනවා වගේම අපි නොදැනුවත්වම අර කොලෙස්ටරෝල් තෛල පදාර්ථ ඇඟේ තැන්පත් වීම අඩු කරනවා. ඒ නිසා ඒක හරි වැදගත් දෙයක්. ඔබට පුළුවන් නම් දැන් ඔබ දැකලා සමහරට අහලා ඇති මුස්ලිම් අය ආහාර ගන්න ඉස්සෙල්ලා රසම් එකක් කියලා බොනවා. ඒකෙන් කරන්නේ අර ආහාරයේ ගුණය රසය වර්ධනය කරනවා වගේම අනවශ්‍ය තෛල පදාර්ථ සිරුරෙන් බැහැර කිරීම. ඒ කියන්නේ මේ දෙමළ ජනතාවත් ඒක පාවිච්චි කරනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒක හරි වැදගත් දෙයක්. ඒක දැන් අර මේ කාලෙදි ප්‍රතිශක්තිකරණය ගැන කතා කරනකොට ගෙවල් දොරවල් වල බොහෝ තැන්වල තැඹුම් හොද්ද රසම් එක වගේ හදන්න බොහෝ දෙනෙක් ආපහු උනන්දු වුණා වෛද්‍යතුමනි. මෙන්න මේ කාරණා දැන් අපි එහෙම උනන්දුව ඇති කරගන්නවා ආපහු අපෙන් ඒ තත්ත්වයන් ගිලිහී යනවා. මෙන්න මේ නිසාම අවසාන වශයෙන් අහන්න කැමතියි. දැන් මොනවද දෙන උපදෙස් මේ බලා ඉන්න හරිත ටීවී ඔස්සේ බලා ඉන්න අපේ ආදරණීය ජනතාවට? නිසා ඔබ අහපු නිසා මම කියන්නේ ඔබට පුළුවන් නම් තැම්ම හොඳ බොන්න. ඒක හරි හොඳයි. සතියේ දවස් 3ක්වත් බොන්න පුළුවන් නම් හදාගෙන. විශේෂයෙන්ම මේකට සුදු ලුණු, අමු මිරිස්, ගොරකා, සියඹලා, කුරුඳු පොතු, මේ උළුහාල් වගේ දේවල් වැඩිපුර දාලා ඒක ටිකක් අප්‍රසන්න වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒක හරිම ගුණ දෙයක්. ඒ කියන්නේ ආහාර ජීර්ණයට හොඳට වැදගත් වෙනවා. ඒ වගේම අනවශ්‍ය දේවල් ඇඟෙන් තැම්පත් වීම වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා ඒකට ඒ වගේ දෙයකට යොමු වෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. ප්‍රධාන දේ අංක 1 ඔබ නිරෝගී කෙනෙක් නම් ඔබේ ආහාර රටාව පවත්වා ගත යුතුමයි. අනවශ්‍ය විදිහට ආහාර ගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්න. මම නැවතත් කියනවා ජීවත් වෙන්න කන්නේ නැතුව කන්න ජීවත් වෙන්න. ඒ වගේම ව්‍යායාමයක යෙදෙන්න. දවල් නිදා ගන්න එපා. මනස සැහැල්ලුව තබා ගන්න. නිරෝගී පුද්ගලයා මට හඳුනන්න විස්තර කරන්න බැරුව ගියා. නමුත් කායික විතරක් නෙමෙයි මානසිකවත් විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ නිරෝගීව තබා ගන්න. නිරෝගී කෙනෙක් හඳුනා ගන්න එක වැදගත් නිසා වයිදුනේ අපිට විනාඩියක් තියෙනවා. හොඳයි. අපේ ආර්ය සඳහන් කරලා තියෙනවා කොහොමද නිරෝගී පුද්ගලයා හඳුනා ගන්න කියන එක කියලා තියෙනවා. සමදෝෂ සමාක්නිච්ච සමදාතු මල ක්‍රියා ප්‍රසන්නාත්මේන්ද්‍රිය මනස් ස්වස්ත මිත්‍යාවේ දීයතේ. ඒ කියන්නේ අපි මම සඳහන් කරපු විස්තර දෝෂ ධාතු මල මේ තුන අපි සම තත්ත්වයට පවත් ගන්න ඕනේ. ඒ වගේම තමයි අපේ අග්නිය ආහාර ජීර්ණය නියමකාර පවත් ගන්න ඕනේ. ඒ වගේම තමයි මානසික
තත්ත්වය. මේක අපේ මනසේ තියෙන දෝෂ තියෙනවා ලෝභ, දෝෂ, මෝහ, ඊර්ෂ්‍යා, මාන, මද මේ ඔක්කොම මනසේ තියෙන ලෙඩ. එතන මේ මනස ලෙඩ නැතුව තබා ගන්න තමයි අපි මේ මානසික තත්ත්වයක් හොඳින් තියෙන්න ඕන කියලා කියන්නේ. ඇත්තටම නිසා අද මේ වගේ පුද්ගලයෝ අපිට හොයාගන්න බෑ. මොකද අපි ඕනම කෙනෙක් ඕනම වෙලාවක ඕනම රෝගයෙන් පෙළෙනවා. සබ්බේ සත්තා උන්මත්තික. නමුත් අපිට පුළුවන් තරම් විදිහට මේ මානසික ඒකතාවයෙන් මිදලා මනස ඒකට හොඳම දෙයක් තමයි මෛත්‍රී භාවනාව. මනස සැහැල්ලු කරගෙන කායිකව නිරෝගීතාවය අනවශ්‍ය දේවල් ගන්න නැතුව අවශ්‍ය පමණට ආහාර අරගෙන අපේ සෞඛ්‍ය පද්ධතිය අපි පවත්වාගෙන යනවා නම් ඔබට නිරෝගී ජීවිතයක් පවත්වා ගන්න පුළුවන්. මේ රෙල රෝග වලින් 80%කට වැඩිය වළක්වා ගැනීම හැකියාව තියෙනවා මේ විදිහට ජීවිතය හැඩගස්වා ගන්නවා නම්. හොඳයි. අද අපි අවධානයට ලක් කරගත්තේ මේ කොලෙස්ටරෝල්. ඔක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔස්සේ පැහැදිලි කරගන්නේ තෛල පදාර්ථය. මෙන්න මේ රෝගී තත්වයේ තුල ඔබත් පීඩාවටපත් වුණු කෙනෙක් නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔස්සේ කොහොමද ඔබ මේ රෝගී තත්වය පාලනය කරගෙන වළක්වාගෙන කටයුතු කරන්න නම් හැසිරීම පාලනය කරගත යුත්තේ කියන කාරණාව. අපි ඒ වෙනුවෙන් අද මේ දැනුවත් වීමට ආරාධනා කරා මීගොඩ ආයුර්වේද රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුගීශ්වර ජයකොඩි වෛද්‍යතුමන්ට ස්තුතියි වෛද්‍යතුමනි. අයබෝවන්. ජීවිතේ සතුට ඇති නැති කරන රෝගී බව සහ නිරෝගී බව ඔබේ ජීවිතයට ලං කරවා ගන්න ඔබටයි වගකීම තියෙන්නේ. ඒ නිසා අපි මේ නිරෝගී සුව සතුට ජීවිතයට ලං කර දීමේ බලාපොරොත්තුවෙන් ජීවිතාර්ථ සමග තවත් හමුවීමකින් මුණ ගැහෙමු. පරිස්සමින් සතුටින් ආදරෙන් ඔබේ ජීවිතේ පරිසම් කරගෙන ජීවත් වෙන්න. අයබෝවන්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිට බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේකට සවි ශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි ගලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි අපේම උරුමය
හිත